සාදුකාරයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි අපරිහාන ධම්මං ච. අපට මෙම ආරාධනය කළා වූ රේවුද බෞද්ධ සංගමේහි සංවිධායක මණ්ඩලයේ ප්‍රමුඛ, ඒ වගේම අද දවසේ අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ මිත්‍රාන් සමූහය, ඒ වගේම පරලෝසෙපත්තන්ට යොදනා වින්දික හේවගේ මහත්මයාගේ බිරිඳ දරුවන් ප්‍රමුඛ සිටින අපට සවන් දීම සඳහා අප අභිමුඛව සිටිනා වගේම යම් තැනක සිටමින් අපට සවන් දෙන පින්වත්නි, මා කැමති එක දෙයක් දැනගන්න පළමුව. ඒ තමයි 2013 වසරේ සිට මේ ලංකාවේ පවතින ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය 10ක ධර්ම දේශනා කරලා දැන්ටත් 5ක 6ක ඉන්න කෙනෙක් මම. අත උස්සලා මට කියන්න මාව දැන් හමු වෙන්න ඉස්සර වෙලා මේ ධර්ම දේශනාවන්ට සවන් දුන්න අය කී දෙනෙක් ඉන්නවද කියලා මෙතන දැනගන්න මම ඇහුවේ.
ස්තුතියි. ආරාධනය කිරීම පිළිබඳව සතුටු වෙනවා. මට ලැබුණ තොරතුරු පත්‍රිකාවේ සඳහන් වෙනවා 2004 පටන් සංගමය ආරම්භ කරලා අද දක්වා සෑම පොයක්ම නිමිති කොටගෙන මේ ධර්ම දේශනාවන් පවත්වන බව. එවිටය හුදෙක් චාරිත්‍රයක් බවට පත් වෙනවා. එවිටය ධර්ම දේශනා කරවා ගන්න පැත්තෙන් කටයුත්ත කෙරුණට සවන් දෙන පැත්තෙන් කොතරම් දුරට ගියාද කියන එක තමයි මම කල්පනා කරන ප්‍රශ්නේ වෙන්නේ. සවන් දීම තුළින් කොතරම් දුරට සවන් දුන්න අයට ඉදිරියට එන්න පුළුවන් වුණාද කියන පිළිබඳව. අපගේ ධර්ම දේශනාවල ඉලක්කය වන්නේ හුදෙක් චාරිත්‍රයක් ඉටු කිරීම නෙවෙයි. ඊට වඩා ගැඹුරු යමක් ජීවත් වෙන මානව සමාජයට කියලා දෙන එක. මෙහිදී මම අර ප්‍රශ්නේ ඔබට ඉදිරිපත් කළෙත් අපට සවන් දීලා තිබෙනවා නම් අප කියන දේවල් සමහරට තේරුම් ගන්න ලේසියෙවි. නැත්නම් මේ ධර්මදේශනාවන් සවන් දෙන්න හිතෙන ආරම්භක ධර්මදේශනාවක් පමණයි. මොකද මේ සමාජයේ වෙලී පවතිනා වූ වැරදි මතිමතාන්තර අබෞද්ධ නාමයෙන් වේවා බෞද්ධ නාමයෙන් වේවා වෙලී පවතිනා වූ වැරදි මතිමතාන්තර වලින් ගොඩ එන්න කෙනෙකුට ලේසියෙන් බෑ. ඒවාම බුදුදහමේ සඳහන් පරිදි සංයෝජනයක් නැත්නම් සසර බන්ධනයක් වෙනවා. බුදු සමය කුමටද අවශ්‍ය කියන එක පිළිබඳව වසර 40ක කාලයක් ගතකොට 25ක් විතර කාලයක් කිසියම් ආකාරයක පරිශ්‍රණයක් පැවැත්වූ කෙනෙක් වශයෙන් උයි මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. එවිට මට පෙනෙන දෙයක් තමයි බුදු සමය කියලා කියන්නේ ජීවමාන ධමයක්. මලවුන් සඳහා හෝ ජීවත් උපදින්න ඉන්න අය සඳහා නෙමෙයි ඒක වළංගු වෙන්න ඕන. ජීවත් වෙන අය සඳහා. ඒක ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ප්‍රායෝගික ප්‍රතිපදාවක් නම් ඒ අනුගමනය කරන්න ඕන ජීවිතයත් සමග. වත්මන් සමාජයේ අපි දරුවන් කියන්නේ ජීවත් වෙන්න ඉගෙන ගන්න අය. ඡන්ද බලය හෝ ඒ දේවල් ලැබෙන්නේ 18කින් පස්සේ. ඉන්පසු උන් සමාජයට එනවා. ඒක පුරවැසියන් බවට පත් වෙනවා. මේ පුරවැසියන් ජීවත් වෙන්න ඕන ආකාරය තමයි පාසල් අධ්‍යාපනය තුළ අධ්‍යාපනය කියන නමින් ලබා ගන්න. නමුත් එය වෘත්තීය පැත්තක් පමණයි කොයි පැත්තෙන් ගත්තත්. මේ ආධ්‍යාත්මික ශික්ෂණයත් වෘත්තීය සමග යන්න ඕන. ඒකයි ඒක ජීවන ප්‍රතිපදාවක් කියලා කියන්නේ. ඒත් අවාසනාවකට සියවස් ගණනාවක් තිස්සේ හෝ අපේ මව්පියන්ගෙන් ලැබුණ ආభాසය ඔස්සේ අපට එබඳු ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ. විවාහ වෙලා දරුවන් හදලා දරුවන් හදලා ජීවිතේ ධර්මයේ නැතුව ගත කරලා ජීවිතේ අගට ධර්මයේ හොයන්ට යන්නා වූ ධර්මශාලාවක් තමයි ගමේ විහාරස්ථානයේ තියෙන්නේ. 60න් 70න් 80න් පස්සේ බණ අහන්න ගිහින් වාඩි වෙලා ඉන්න. දැන් ජීවත් වෙලා ඉවරයි නේද? මම හොඳ උදාහරණයක් සමාජයට ඉදිරිපත් කරනවා. මම තථාගත බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ දැක්ක සියලුම දේවල් උදාහරණ වශයෙන් අරන් තියෙනවා. අද සමාජයේ නැති දේවල් උදාහරණ නැත්තේ එදා ඒවා බිම්බෝම්බේ තිබුණ නැති නිසා, බංකරේ තිබුණ නැති නිසා, ගුවන් යානයේ තිබුණ නැති නිසා. තිබුණ දේවල් ඔක්කොම උදාහරණ වල තියෙනවා. වර්තමාන මේ උදාහරණත් අපිට ගත්තේ. මේ සමාජයේ උපමාව කළොත් හැදෙන පොල් ගසකට මේ පොල් ගහේ වේලුණ මෝරප්පුවතු මෙහෙවර කරලා අවසන් වෙච්ච ඒවා. දැන් ඉදිලා තියෙන්නේ දැන් ආහාර නිෂ්පාදනයට සම්බන්ධ නැහැ වැටෙන්න බලාන ඉන්නේ. මැද තියෙන අතු ටික තමයි වාතයට විවෘත වෙලා ආලෝකයට විවෘත වෙලා ආහාර නිෂ්පාදනය කරන්නේ. මුලින් දිගෑරෙන අතු ටික තාම ඒකට සම්බන්ධ වෙලා නැහැ. පරම්පරා තුනක් මේ. වැඩිහිටි පරපුර, තරුණ පරපුර, මහලු පරපුර. එහෙම ගමු. මේ ළමා පරපුර. මගේ පාරම්පරික අවබෝධය තුළ මම අහලා තියෙන කරුණක් තමයි ඔය මැද අතු කැපුවොත් එහෙම අනිවාර්යෙන්ම ගහ බාල වෙනවාමයි.
සමාජයක තරුණ පරපුර නොමග ගියොත් නැත්නම් තරුණ පරපුරේ කාර්යභාරය හරියට වටහා ගත්තේ නැත්නම් පොල්ගස බාල වෙනවා වගේ ජාතිය අනාගතේ පරිහානියටපත් වෙනවා. අපිට රටක් ජාතියක් ආගමක් තියෙනවා. ඒ ජාතිය සිංහල නෙමෙයි මතක තියාගන්න. ඒ ජාතිය ලාංකික. මේ රටට තියෙන අනන්‍යතාවය තේ හෝ පොල් හෝ රබර් රපනයනය කිරීමෙන් ලබන්න පුළුවන් අනන්‍යතාවයට වඩා ගැඹුරු එකක්. ලෝභ දේශ මොහ මුල් කොටගෙන ජීවිත අවුල් කරගන්නා වූ ලෝකයකට බුදුසමයේ මේ ප්‍රායෝගිකත්වය අපට ලබා දෙන්න ඕන. ඒක ලබා දෙන්නට අපි අනුගමනය කරලා ඒන් සැනසෙන පිරිසක් බවට ලෝකෙට පෙන්වොත් විතරයි ලෝකෙට ඒක ඕන වෙන්නේ. දැන් ඔබටම තේරෙනවානේ මම ඔබේ භාෂාවෙන්ම කතා කරන්නම්. සාම්පල් පරීක්ෂා කරන්න නැතුව මොනවද ඔබ ගෙන්නන්නේ? මොකුත් ගෙන්නන්නේ නැහැ. විදේශීකයන් මොනවද සාම්පල් පරීක්ෂා කරන්න නැතුව මොනවද ගෙන්නන්නේ? සාම්පලේ හොඳ වෙන්න ඕන. සාම්පලේ හොඳ නම් මනෝම් හම්බ වෙනවා. හොඳයි බෞද්ධ සාම්පලේ හොඳ නැත්නම් ලෝකේ රටවලට බුදුදහම ඕන වෙනවද? බෞද්ධ සාම්පලේ හොඳ වුණොත් නේද ලෝකේ රටට බුදුදහම ඕන වෙන්නේ. වත්මන් බෞද්ධ සාම්පලේ තත්ත්වය හොඳ නැහැ. ප්‍රමිතිය හොඳ නැහැ. අන්න ඒක හොඳ කරගන්න ඕන. පෞද්ගලිකව තමා හොඳ වීම තුළින් ආයතනය සමාජයේ සමස්තයක් වශයෙන් හොඳ වුණොත් ඒ ප්‍රතිඵල ලෝකයට අවශ්‍යයි, ගමට අවශ්‍යයි, රටට අවශ්‍යයි. එහෙනම් ලෝකය අනිකුත් භාණ්ඩ ආනයනය කරනවා වගේ බුදුදහමත් තමන්ගේ රටවලට ආනයනය කරගන්න කැමති වේවි. ලෝකේ රටවල බුදුදහම තියෙනවා. නමුත් මේ පවතින්නේ ප්‍රායෝගික නොවන බුදුදහමක් නැත්නම් ඇදහිලිවන්ත බුද්ධ ආගමක්. බෝසතුන් අදහන බුදුන් අදහන මරණයෙන් එහා පැත්තට නිවනක් බලාපොරොත්තු වෙන අනාගත බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන පුද පූජා පවත්වන මේක ප්‍රායෝගික නොවන එකක්. මේ අනාගත බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසතියයි හෝ අදහයි නම් අපේ ගෞතමයන් වහන්සේට තියෙන ගෞරවය මොකක්ද? එතකොට අපේ ගෞතමයන් වහන්සේගේ ඉගැන්වීම කිරෙන් බාල වෙලා වෙනවා. ඒක නොසලකා හැරියා වෙනවා. ඇයි බුද්ධෝත්පාදයක සදහම් පවතින ථෙරවාදී රටක ඉඳගෙන ගෞතමයන් වහන්සේගේ ඉගැන්වීම් වලට එහෙම සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ? ඒන් ලබාගත හැකි ප්‍රයෝජනය කුමක්ද? මම බෞද්ධ සාම්පලය පිළිබඳ තොරතුරු ටිකක් ඔබට කියන්නම්. හොයලා බැලුවොත් සංඛ්‍යා ලේඛන මගින් බෞද්ධයයි සම්මත සමාජයේ පිරිමින් අතර 80%ක්වත් මත්පැන් බොන අය. හැබැයි පංචශීල ශික්ෂා පදේ අනිවාර්ය තියෙන එකක් තමයි මත්පැන් පානය කරන්නේ නැහැ. ඒ තුල ඇතිවෙනා වූ රෝගී තත්ත්වයන් පෞල් අවුල් කොපමණද? හොයලා බැලුවොත් මව්කුසින් මෙලවට ජනිත වෙන දරුවන්ට වඩා මව්කුස තුල ඉන්න දරුවන් වනසන සමාජයක් මේ ගබ්සා කිරීම කියන වචනයට. එතකොට ඒ හොඳ වැඩක්ද කරන්නේ? ඔබ ජීවිතේට එන්න ආසයි නම් ඊළඟ දරුවෝ ජීවත් වෙන්න ආස නැද්ද? එතකොට ඒක අපරාධයක් නෙමෙයිද? ඒ වගේම ඒකට කියන්නේ අපි ප්‍රාණඝාත ශික්ෂා පදේ. ඒක එතකොට කඩනවා. නැත්නම් කාමීත්‍යාචාරයේ ප්‍රතිඵලයක් ඒක. එමත් නැත්නම් අපි දෙවෙනි ශික්ෂා පදේ හොරකම් කරන්නේ. වචනෙට කියනවා. මේ සමාජයේ සවිදුස්ස මාධ්‍යවල පක්ෂ විපක්ෂව මොකද්ද හැමදාම අහන්න හම්බ වෙන්නේ? හොරකම හොරකම හොරකම. මම මෙහෙමයි දකින්නේ. මේක තේරුම් ගන්න ලේසි විදිහක් තියෙනවා. අපි ගනිමු කිසියම් ප්‍රොජෙක්ට් එකක් නැත්නම් ව්‍යාපෘතියක් කියලා. ගමේ හරි රටේ හරි කොතන හරි කරනවා. මේ ව්‍යාපෘතියට වියදම් කරන මුදලින් නැත්නම් සාමාන්‍යයෙන් ගත්තාම යම්කිසි ව්‍යාපෘතියක් සඳහා වියදම් කරන මුදලින් අද 55ක් වැඩට ගන්නකොට 45ක් අපතේ යනවා නැත්නම් වංචා කරනවා කියලා කියන්නේ. ඉහළ තැන ඉඳලා පහළ තැනට දක්වා මේ ප්‍රොජෙක්ට් එකට අදාළ සිමෙන්ති වැලි යකඩයි. වැලි නෙමෙයි සිමෙන්ති යකඩයි තව වාහනවල ඉන්ධනයි. මේවා හොරකම් කරන අය කොච්චර ඉන්නවද? එතකොට හොරු රැලක් නේද ඉන්නේ. මම මේක අවංක අහිංසක කාටවත් එහෙම කියන්නේ නැහැ. නමුත් සමස්ත සමාජයේ මෙහෙම බැලුවාම දැන් කෝ බුදු සමේ ප්‍රායෝගිකත්වය. එතකොට කොහොමද රටක් ගොඩගන්නේ? දැන් එතකොට අර රටේ සංවර්ධනය සඳහා දැන් මේ ගොඩනැගිල්ලක් වුණාම ප්‍රමිතිය තියෙන්න වෙනවා. යකඩයි සිමෙන්ති ටික හොරකම් කරලා හදපුවාම මේකේ ප්‍රමිතිය අවුරුදු 200ක් 300ක් තියෙනවා නම් 50කින් කඩා වැටෙනවා. අපිම අපේ වල කපා ගන්න තැනකට මානසිකත්වයෙන් වැටිලා නේද ඉන්නේ මේ ජාතිය. ඒ කියන්නේ බුදු සමයේ ප්‍රායෝගිකත්වය අපට නැහැ.
මෙන්න මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා මම. මේ වත්මන් සමාජයේ අපි හදන්න වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන්න ඕන මේ කෘරත්වෙන් මුදවගෙන. බුදුදහම නැති රටවල් වල ඉන්න මිනිස්සුන්ට වඩා බුදුදහම තියෙන අපේ රටේ අය අමානුෂික වෙලාද. මේක ලෝකේ රටවල් දිහා ඇවිද්දපුවම තේරෙන දෙයක්. මම නම් ඊතරම් ගිහින් නැහැ. සමහරට දැකලා තියෙන තොරතුරු වලින් ඒ වුණාට ධර්මයක් නැති වුණත් නීතිය ගරු කරන සාමකාමී රටවල් මීට වඩා සාමකාමීව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අපිට මේ ධර්මයේ සරණ ගන්න බැරි වීම තුළ නේද මේ අපි අමාරු වෙట్లా තියෙන්නේ. එහෙනම් අපිට බුදුන් වහන්සේ වදාළ දේ පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් තියෙන්න ඕන. ඒක ජීවත් වෙලා ඉවර වෙලා නෙවෙයි ගන්න ඕන. ජීවත් වෙන්න අධ්‍යාපනය ලබා ගන්නවා වගේම මම නම් කියන්නේ ධර්මයක් ජීවිතයට කියලා. ඒකට රැකියාවේදී වෙලාවක් කලාවක් නැති වුණාට කල්ැතුව තේරුම් අරගෙන ඊට පස්සේ ඒක රැකියාවෙන් පරිබාහිරව යොදා ගන්න තියෙන දෙයක් නෙවෙයි. සමස්ත ජීවිතය යොදා ගන්න තියෙන දෙයක්. නින්ද හැරුණ විට අනිකුත් හැම කාර්යයදීම යොදා ගන්න තියෙන දෙයක්. මෙන්න මේ පිළිබඳව කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. මේ සඳහා මම ඔබට ඉදිරිපත් කළ වචනේ තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි අපරිහාන ධම්මංච. මානනි මම ඔබට පිරිහෙන හැටි නොපිරිහෙන හැටි දේශනා කරන්නයි යන්නේ. මොකද්ද මේ පිරිහෙනවයි කියලා කියන්නේ? මා මේ කතා කරන්න උත්සාහ කරන්නේ බාහිර පරිහානිය නෙවෙයි. අපි ඔබ හිතා ගන්නකෝ ඔබේ නිවසවට පරපුරෙන් යම් ධනයක් කුරබ කරගත්ත ප්‍රභු පවුලක් හිටියා. එහි ඊළඟ පරම්පරාව අර ප්‍රභූන් වගේ නෙමේ සුරාව සූදු දුරාචාරයට යොමු වුණ අය නම් ඔවුන් ඒ සඳහා කරලා ධනෙන් පිරිහි ශරීර සෞඛ්‍යයෙන් පිරිහි අර සියල්ල අන්සතු වෙනවා. එතකොට ඒ පවුල පිරිහුණා කියනවා. තිබෙන සම්පත් නැති වෙන එක. අන්න ඒ වගේ අපි මේ මෙලොවට එනකොට ගෙනාපු සම්පතක් තියෙනවා. අපි ගෙනාපු මානසික වටිනාකමක් අපි ළඟ තියෙනවා. මේක ජීවත් වෙන්න ගිහින් නැති කර ගන්නවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පරිහාන ධම්මං කියලා කියන්නේ. අධ්‍යාත්මික පරිහානිය. මේ අධ්‍යාත්මික පරිහානිය මිනිසාට සමාජයට සැප ගෙනත් දෙන්නේ නැහැ, දුක්මයි ගෙනත් දෙන්නේ. ජීවිතයේ දුකයි කියන පදේ වැරදි. බුදුසම එහෙම එකක් නැහැ. ඒක කවුරු හරි හදපු වැරැද්දක්. නොදන්නාකම නිසා ජීවිතය දුකට පත් කරගන්නව ඇරුණාම ජීවිතේමයි දුක නැත්තේ. බුදුදහම තේරුම් කරගත්තොත් ජීවිතේමයි දුක නැත්තේ. ඒක පිළිබඳව හොඳ උදාහරණයක් තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ හැම දෙයක්ම සාරාංශ කරලා කතා කරන්නේ. කතාව කියන්නේ ගොත් වෙලාව නැතුව යනවා. විසාකා මහෝපාසිකාව බුදුන් වහන්සේ හමු වෙනවා වෙනදා නැති විදියකින්. අර සූසැට වරෙන් සැරසී මිනිබිරියන් පිරිවරාගෙන නෙවෙයි තෙත රෙදි ඇඳගෙන. කෙස් වලින් තෙත බේරෙනවා. ඒ පැමිණීමට හේතුව මිනිබිරියකේ මෙයාම නිසා හටගත්ත ශෝකයක්. මේක දිග සාකච්ඡාවක් වශයෙන් ගියාම බුදුන් වහන්සේ මේකට උත්තරයක් දීලා තියෙනවා යේ සංකෝ විසාකේ සතං ප්‍රියානේ සතං තේසං දුක්ඛානි කියලා. ජීවත් වෙන්න ගිහින් යම්කිසි පුද්ගලයෙක් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් ජීවිතේට ඔහුට දුක් 100ක් තියෙනවා. මේක අවරෝහණ ක්‍රමයට ආපහු ගියා බුදුන් වහන්සේ වදාරනවා ඇලෙන කරුණු එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැහැ කියලා. අනර ඇලෙන කරුණු සංඛ්‍යාව බිඳුවේ සිට ඉහළ යාම තමයි ජීවිතයේ පරිහානිය කියලා කියන්නේ. මේ ඇලෙන කරුණු සංඛ්‍යාව ඇස්සරිලා තේරුම් ගත්තාම බිඳුව දක්වා ඉවත් කරගන්න එක තමයි බුදු සමයේ ප්‍රතිපදාව කියලා කියන්නේ. තේරුම් ගන්න. එතකොට එහෙනම් ජීවිතේ නෙමෙයිනේ දුක්. ඇලෙන කරුණු සංඛ්‍යාව දුක් ගෙනත් දෙනවා. ඒවා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් ජීවිතෙන් ඉවත් කරගන්න පුළුවන් නම් ඔබ හොයන සැනසීම හමු වෙනවා. අධ්‍යාපනයෙන්, රැකියාවෙන්, මිලමුදල් වලින්, යාන වාහන වලින්, විවාහයන්ගෙන්, බිරිඳගෙන්, දරුවන්ගෙන් ඔබ යම් දෙයක් හොයනවා. ඔය හොයන්නේ සැනසීමමයි. බුදුන් වහන්සේ වදාරනවා 16න් එකයි හම්බ වෙන්නේ. තව 16න් 15ක් තියෙනවා ඒක නම් හම්බ වෙන්නෙම නෑ ධර්මයෙන් පරිබාහිරව. දැන් ඔබට අනුපාත තේරෙනවා නම් 16න් 15 සහ 16න් එක ගන්න. ගෙදර යනකොට අරන් යන කෑලි 16 පාන් ගෙඩියක් ගත්තත් කමක් නෑ. එකක් කෑවහම කොහොමද බඩ පිරෙන්නේ? ඊට අඩුවෙන් 16න් එකයි. තව 16න් 15ක් කොතරම් විශාලද? මිනිසා සඳහා නිර්දේශිත සැනසීම 16න් 15යි බුදු සමයේ. මිනිසා ධර්මයේ පාවිච්චි කරන්නේ නැතුව 16න් 100ක් විතර විශාල කරගෙන ඒ මත ජීවිතය ගෙන යනවා. පූර්ණ කාලීනව 16න් 1 සැප සඳහා ජීවිතය කැප කරනවා. අර 16න් 15 ගැන යොමු කරන්නේ නැහැ. මෙන්න මේකයි මේ සමාජයට වෙලා තිබෙන දේ. ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම හදාරපු කෙනෙක් වශයෙන් අවුරුදු 40ක් තිස්සේ මේකේ තියෙන කාරණා ගලපගත්ත කෙනෙක් වශයෙන් අපි පැහැදිලි කරන කරුණු සමාජයේ පවතින දේවල් වලට වඩා හුඟක් ගැඹුරුයි.
ගැඹුරු විතරක් නෙමෙයි පවතින දේවල් වල වැරදි තැන් කියන්න හොඳට මට තේරෙනවා. නමුත් වැරදි තැන් කියන්නේ ඒක වැරදි කියලා කාටවත් දොස් කියන්න නෙමෙයි. නිවැරදි එකක් එතන තියෙන බව දන්නා නිසා. එනිසා මේ පරිහාන ධම්මං කියන වචنين පෙන්වන්නේ මිනිසෙකුගේ උපදේ පටන් සංකෘතකේ ජීවිතයේ ඇතුළතින් සිදුවෙනා වූ පරිහීමක්. මෙන්න මේක වළක්වාගෙන ජීවත් වෙන එක සහ ධර්මයේ හමු වෙන විට වෙලා තිබුණා වූ හානියෙන් මිදෙන කාරණයක් තියෙනවා. දැන් අපි හැමෝටම උපතින් ධර්මයේ හමු වෙන්නේ නැහැ. ඒ වයසේදී තමයි කෙනෙකුට හමු වෙන්නේ. ඒ හමු වෙන තුරු ගත කරන කාලය තුල පරිහානිය යම් කොටසක් වෙලා. දැන් අර උදාහරණයක් වශයෙන් එළවෙන 100ක් නම් කරුණු. දැන් මේක උදාහරණයක් පමණයි මේ 100 සමහරට කෙනෙකුගේ 1000ක් වෙන්න පුළුවන්. උපමාවක් විතරයි මේ. එතකොට තරුණ වයස ඔස්සේ එනකොට ඇලෙන කර්ම සංඛ්‍යාව 25ක් 30ක් 40ක් 50ක් 60ක් වෙලා. එහෙනම් ඒ ටික අයින් කරගන්න ඊටු කාලය ගත කරන්න ඕන. බිඳුව දක්වා පහු ගේන්න ඕන. ඔය 1 සිට 100 දක්වා ඉහළ අනේක අනුසෝතගාමී ප්‍රතිපදාව කියන අබුදු සමේ 100 හෝ 60 සිට බිඳුව දක්වා ආපහු ගේන එකට පටිසෝතගාමී ප්‍රතිපදාව කියනවා. පටිසෝතගාමී ප්‍රතිපදාවක් වත්වන් සමාජයේ නැති එකයි මේ ගැටලුව. අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම පටිසෝතගාමී ප්‍රතිපදාව බලාපොරොත්තු වෙන්නේ එදාට. එදාට පටිසෝතගාමී ප්‍රතිපදාවක් භාවිතා කරලා අද රට හැදෙන්නේ නැහැ. අද රටයි අපිට හදන්න ඕන. මේ අද රට හැදීමේදී පාලකයන් සඳහා කොටසයි හම්බ වෙන්නේ. පාලකින්ට කවුරු මාරු වුණත් කරන්න පුළුවන් පොඩි දෙයයි. ඒ තමයි සමාජගත දුක සංසිඳවන එක. ධර්මයේ සඳහන් වෙනවා සමාජගත දුක සහ චිත්තසංතානගත දුක කියලා දෙකක්. ඒ සමාජගත දුක තමයි ජලය විදුලිය දුරකථන මහා මාර්ග විරකියාව මේවා සංසිඳවා දෙන එක. මේවා ප්‍රශ්න කියලා වෙන්නේ. උන්ට කරන්න පුළුවන් ඒක තමයි. අඩු වැඩි වශයෙන් ඔය වාද කියන වචනයක් තියෙන්නේ සමාජවාද, ප්‍රජාතන්ත්‍රවාද, ධනවාද මේවා යටතේ අඩු වැඩි වශයෙන් මේක කරන්න පුළුවන් වෙයි. නමුත් චිත්තසංතානගත දුක සංසිඳවන්නට මොනම පාලකයෙකුටවත් බෑ. මව්පියන්ටත් බෑ. ඒ පිළිබඳ උපදේශය ලබා දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට හෝ ධර්මයට. ඒක තමන් කරගන්න ඕන කාරණා. මේක මේ රටේ පාලකයෝ දන්නෙත් නෑ. පාලකීන්ගෙන් තමන් දිනා ගන්න බලාපොරොත්තු ඉටු කරගන්න අය දන්නෙත් නෑ. පාරිභෝගිකයෝ හෝ ඡන්දදායකයෝ වශයෙන් චිත්තසංතාන දුක නැති කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා පාලකයන්ගේ. පාලකයෝ සිහිනමවනවා සියලු දුක් නැති කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. උන්ට පුළුවන් අර 16න් එකක් තරම් වෙන්නා වූ චිත්තසංතානගත දුක නෙමේ සමාජගත දුක සංසිඳවන්න විතරයි හැමදාම. ඒ නිසා පාලකයොත් ඔක දැනගන්න ඕන අපිට මේ කරන්න බැරි දෙයක් මේක කියලා. ඡන්දදායකයොත් දැනගන්න ඕන අනිවාර්යයෙන්ම 100% අපේ බලාපොරොත්තු ඉටු කරන්න කාටවත් බෑ. ඒවා අපි සරණ කර ගැනීමෙන් කරන්න ඕනේ. මෙන්න මේකයි ජීවිතයකට ධර්මයේ අවශ්‍යතාවය. එහෙනම් අපි මේ ජීවිතේ කොටස් කරමු මෙන්න මෙහෙම. මම පැහැදිලි කරනවා මාර්ග හතරක් තියෙනවා මේ මිනිස්සුන්ගේ ජීවිතේ. මේ මාර්ග හතරෙන් ඔබ ඉන්නේ කොතනද? ඔබ යන්න ඕන කොතෙන්ද කියලා තේරුම් ගන්න. මේක ධර්මයේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි. චත්තාරෝ මේ වික්ඛවේ. ඒ කියන්නේ චත්තාරි ඉමානි වික්ඛවේ කම්මානි. මයා සයන් අභිඤ්ඤාය සච්චිකත්වා ප්‍රවේදිතානි. මහණෙනි මේ කර්මජාති හතර මම මගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි ලෝකෙට දේශනා කළේ ප්‍රතිඵල සහිතව. අන්න කර්මජාති හතරක් ඔස්සේ සමාජයේ බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. වත්මන් සමාජයේ මොනවද තියෙන්නේ මේවායේ? මේවායේ අනාගතය කුමක්ද කියන එක තේරුම් ගත්තාම ඒ කතා කරන්නේ බුදුන් වහන්සේ ගැන හෝ කිඹුල්වත්පුරේ ගැන නෙවෙයි. මෙහින්තලය ගැනත් නෙවෙයි, ජයශ්‍රී මහා බෝධිය ගැනත් නෙවෙයි. අපි ගැන කතා කරන්නේ. සම්පූර්ණ බුදු සමයම අපි ගැන කතා කරන එකක්. වත්මන් සමාජයේ බුදු සමය අපි ගැන කතා කරන්නේ නැහැ. ඉතිහාසය ගැන කතා කරන එක තමයි මහ ලොකු වැඩක් කියලා හිතන්නේ. පුවත්පත්තා වාර්තාකාරය කරන්න ඕන වැඩක් තමයි බොහොම ධර්ම දේශනාවලක් කරන්නේ. නෑ, අපි ගැන කතා කරපුවම අපේ ඇතුළත අපට වැටහෙනවා. අපේ වැරද්ද තේරෙනවා. වැරද්දක් නිසායි අපි දුකටපත් වෙන්නේ. මිනිසා දුකටපත් වෙනවා නම් ඒ වැරද්දක් නිසා අපි අතින් සිදුවෙන. මේ වැරද්ද හදාගත්තාම දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. සැප හොයන මිනිසාට සුවසේ ජීවත් වීමට විවෘත කළා වූ මාවතක් බුදු සමයේ තියෙන්නේ. ඒක බෞද්ධයන් සඳහා නිර්දේශිත දෙයක් නෙමෙයි. මානව සමාජය සඳහා නිර්දේශිත දෙයක්. සමස්ත මානව සමාජය සඳහා.
නමුත් මානව සමාජයේ ප්‍රඥාවන්තයින් සඳහා තමයි මේ දොර විවර වෙන්නේ. මතක තියාගන්න. ඉතින් මේ දොරටු හතරක් පෙන්වන්නේ. මේකට කියන්නේ අතිබික්කවේ කම්මං කන්නං කන්න විපාකං, අතිබික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං, අතිබික්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං, අතිබික්කවේ කම්මං අකන්නං අසුඛං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය සම්මත්තති. සමහර විට බුදුසමයේ ත්‍රිපිටකය තුල කර්ම જાති හතරක් තියෙනවා කියලා ඔබ අහන්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවනි දේශනාවකින්. මොකද කර්ම කියන්නේ පව් වලට. නැත්නම් කර්ම කියන්නේ පව්පින් දෙකට කියලා හිතන් ඉන්නවනේ සමාජයේ. මේ මිනිස්සෙක් මේව අනුගමනය කළොත් ඔහුගේ සිතේ තියෙන දොරටු ඇරෙනවා. මේක මම හදලා කියන උපමාවක්. එහෙම දොරටු තියෙනව නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් හදවත ගැන ඉගෙන ගත්ත අයට තේරෙනවනේ මේකේ කපාට තියෙනවායි කියලා. මේ කපාට වලින් දුදිරේ ගෙනායම බෙදා හැරීම ආදී දේවල් කරනවා. අවශ්‍ය මොහොතට ඇරෙනවා. ඒ වගේ Tamanගේ ජීවන රටාව තුළ ජීවත් වීමට අනුව තමයි මිනිස්සුන්ගේ හිතේ දොරටු ඇරෙන්නේ. මේ දොරටු කොයි පැත්තට ඇරෙනවද කියන එක බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් පැහැදිලි කරලා තිබෙනවා. අත්තිබික්කවේ කම්මං කන්නං කන්න විපාකම් කියන්නේ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන විට තමන්ගේ ජීවන ප්‍රතිපදාව වශයෙන් සුරාව සූදෝ දුරාචාරය පස්පව් දස අකුසල අනන්තර අකුසල කර්මයන් ජීවන ප්‍රතිපදාව වශයෙන් අනුගමනය කරයි. දුහු කන්න කර්ම එවත් පව්කම් කරන්නෙක් සහ ඊට අදාළ දුක් විපාකවල අනාගත හිමිකරුවෙක්. මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක, පරලොව වශයෙන් ප්‍රතිසන්දි විපාක. දැන් මේ පුද්ගලයා කටයුතු කරන්නේ ලෝභෙන්, ද්වේෂෙන්, මෝහෙන් සිතින් ටිකෙන් ටික. එතකොට ඔහුගේ සිත හිතේ තියෙන මේ අපායට යන දොරටුව තමයි ඇරෙන්නේ. පැත්තට තමයි ඔහු සමීප වෙන්නේ. මතක තබා ගන්න. එතකොට අපි ඒකට කියනවා පවෙන් පරලෝ යනවායි කියලා. පවෙන් පරලෝ ගියාපම උපදින තැන් වලට කියනවා සතර අපාය කියලා. එතකොට ඔහුගේ ජීවිතේ පාපං සරණං ගච්ඡාමි. කටින් බුද්ධං සරණං ගච්ඡාමි කියවට ඔහු සරණ කරගෙන ඉන්නේ පාපේ නම් ඔහු පාපං සරණං ගච්ඡාමි තමයි අනුගමනය කරන්නේ. ඔහුට බෞද්ධ කීවට බෞද්ධකමක් නැහැ. මතක තබා ගන්න. මේ ලෝකේ කොතන හිටියත් ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයෝ ආගම් ભેදයකින් තොරව. ඔවුන් Tamanගේ මිනිස් අනාගතේ නැති කරගෙන සතුන් පැත්තට යන සහ රටක් ජාතියක් ආගමක් කාබාසී න්‍යා කරන ජාතියේ රටේ ආගමේ හතුරන් වැසුවෙන් සැලකුවට කමක් නැහැ. අපරාධ කරුවන්. දඬුවම් දෙන්න බැරි වුණාට නීතියෙන් ඔවුන් තමයි රටක් ජාතියක් වනසන අපරාධ කරුවන්. අන්න පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි වළංගු වෙන්නේ මේකට. ඔවුන් Tamanගේ ආධ්‍යාත්මිකය විනාශ කරගන්නවා. ඒ ආධ්‍යාත්මිකය විනාශ කරගන්න ඔවුන් කෲර පුද්ගලයෝ බවට පත් වෙනවා. කරුණාවක්, දයාවක්, අනුකම්පාවක්, පරිත්‍යාගශීලත්වයක්, මානව හිතවාදයක්, පරිසර හිතවාදී බවක්, සත්ව හිතවාදී බවක් මොකක්වත් නැතුව යනවා. ඒ කියන්නේ දැඩි ආත්මාර්ථකාමීත්වය. මේ පාපකාරී චරිතවලට පරිසරය ගැන, රට ගැන, ජාතිය ගැන, ආගම ගැන මොකුත් ඕන නැහැ. Tamanට මුදල් ලැබෙනවා. දැන් ওই වර්තමානයේ තියෙනා වූ පාතාල ලෝකේ ක්‍රියාකාරකම් තියෙන්නේ. එහෙම නැත්නම් මෑතදී සිදු වුණා වූ තවත් ওই තියෙන කරදර අපරාධ. මේවා රට ජාතිය ආගම ගැන හිතපු අයද? නෑ. මේවායේ පිටුපස තියෙන්නේ ඔහුගේ ලෝභ දේශ මොහයන්. පුද්ගලයා නෙමෙයි. අපිට වෙන්නේ පුද්ගලයෙක් වශයෙන්. නමුත් පුද්ගලයාගේ ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ මේක. එනම් කෙනෙක් ජීවත් වෙනවා නම් මේ කන්න කර්ම ජීවනෝපාය කරගෙන එනම් ඔහු පව් කරන්නේ එනම් ඔහුගේ ජීවිතේ පව් පිරෙනවා. එනම් ඔහුගේ ජීවිතේ දොරටු ඇරෙනවා හතර අපායට. එතකොට ඒක Tamanම ගත කරන ජීවන ප්‍රතිපදාව අනුව තමයි මේ දොරටුවට සමීප වෙන්නේ. මේ දොරටු ඔක්කොම වහලා තියෙන්නේ. මේ සිතේ තියෙන දොරටු මම දකිනවා 4ක් 5ක් තියෙනවා. වහලා තියෙන්නේ. බෞද්ධ වශයෙන් අපි අරගන්න ඕන මොන දොරටුවද කියන එක සම්පිල්බඳව සමාජයට අවබෝධයක් නැහැ. සියවස් ගණනක් තිස්සේ අදාළ දොරටුව වසා දමා වෙනත් දොරටුවකට සමීප කරන බැවින් සමාජය. මම මේ කියන වචන පවා සමහර විට ඔබට තේරුම් ගන්න ටික දවසක් යයි. මොකද මේවා කරුණු පැහැදිලි කරන්න මටම අදාළ වචන සෙට් එකකුත් මම හදලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ නැති සමහර වචන මම පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ එදත් බුදුන් වහන්සේ පැහැදිලි කළා මේක Taman දන්න වචන උදව් කරගෙන. වත්මන් සමාජයේ උදාහරණ ඔස්සේ පැහැදිලි කරපුවම තමයි තේරෙන්නේ. එනම් බුදුන් වහන්සේ සබ්බපාපස්ස අකරණම් පදේ යටතේදී මිනිසා ජීවත් වෙන්න ගිහින් නොකල යුතු කර්ම ගණේ නෙමෙයි පෙන්වලා තියෙන්නේ. අන නොකල යුතු කර්ම කරනවා නම් කොහොමද බෞද්ධ කියලා කියන්නේ? තමන්ගේ ලබාගත් manussකමේ අනාගතේ පවා හිමි කරගන්නවා. ඒ නිසා එය නොකල යුතු කොටසක්.
එහෙනම් ඔහු පාපං සරණං ගච්ඡාමි කියන පදයට අපි සීමා කරමු. දෙවෙනි කොටසට යනවා. අතිබික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. අර පස්පව් දස කුසල් අනන්තරී අකුසල කර්මයන්ගෙන් වෙන් වෙලා කෙනෙකුට කරන්න වැඩ තියෙනවා. මවගේ පියාගේ පටන් සහෝදර සහෝදරියගේ පටන් සැමියාගේ බිරිඳගේ පටන් ගමේ සමාජයේ පටන් ඥාති හිත මිත්‍රාදීන්ගේ පටන් සමාජ සුබ සාධනීය දක්වා සහ ගම් අතරේදී නායාමයේදී නියගයේදී අවශ්‍ය කරන්නා උදව් උපකාර කිරීම දක්වා මේ තලයේ විහිදී යනවා පරෝපකාරය. අන්න අපි දකිනවා හදිස්සියකදී මේ ආයතනවල ආය කාලය ධනය ශ්‍රමයේ කැප කරමින් රජයේ චක්‍රලේඛන ක්‍රියාත්මක වෙන්න ඉස්සර වෙලා අදාළ තැන්වලට ගිහින් උදව් කරනවා. කවදත් කරන්න ඕන දේවල් සමාජයේ මතක තබා ගන්න. ඒවයේ තියෙන්නේ අන් අය ගැන හිතන කම්පා වෙන ස්වභාවය. ඒ කියන්නේ සමහර විට පුවත්පත් වාර්තාවල මම දකිනවා ඒ වගේ අවස්ථාවල මානව හිතවාදීන් තාමත් මේ සමාජයේ ඉන්නවා. මනුස්සකම තාමත් මේ සමාජයේ තියෙනවා කියලා වාර්තාකරුවන් ලියනවා. එතකොට සුක්ඛ කර්මය අපි අරකට කියමු පව්කම් සහ දුක් විපාක කියලා. මේකට කියනවා එහෙනම් පින්කම් සහ සැප විපාක. අන්න පින්කම් සහ සැප විපාක ජීවිත කාලය තුළ Taman මෙහෙම කරනවා නම් Taman සමීප වෙනවා මේ දොරටුවට. එතකොට ඇරෙන දොර තමයි පිනින් පරලෝ යාම. මේ පිනින් පරලෝ යාමේදී මේ දොරටු හතරක් තියෙනවා පුංචි පුංචි තැන් වලට යන්න. එකකට කියනවා මනුස්ස දෝබග්ගං උප්පජ්ජති. අනිකට කියනවා මනුස්ස සෝබග්ගං උප්පජ්ජති. අනිකට කියනවා දිව්‍ය සහවිතං උප්පජ්ජති. අනිකට කියනවා බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. මේ දොරටු හතර. ඒ කියන්නේ දානේ සහ සීලේ අඩුම නම් ඒ පුද්ගලයාට මේ ජීවිතෙන් එහා පැත්තට දුර්භාග්‍ය සම්පන්න මනුස්සකම. දානේ සහ සීලේ මධ්‍යම ප්‍රමාණය නම් සෞභාග්‍ය සම්පන්න මනුස්සකම. දානේ සහ සීලේ උපරිම නම් දෙවියන් අතරට. මේ දොරටුව. පිනෙන් පරලෝ යාමේ දොරටුව. මතක තබා ගන්න. එතකොට මේ දොරටු Taman කරන ක්‍රියාකාරකම් අනුව මේ දොරටුවට සමීප වෙමින් ඉන්නවා. ඊට පස්සේ සමීප වුණොත් නවත්තන්න බෑ මේකේ. තථාගතයන් වහන්සේට හෝ මව්පියන්ට හෝ Tamanටවත් නවත්ත ගන්න බෑ. අනිවාර්යයෙන්ම බුදුන් රහතුන් නැරුණට අනිකුත් හැම දෙනාට පරලෝ යන්න වෙනවා. පරලෝ යන්න දොරටු තුනයි තියෙන්නේ. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම. මේ ටික බුදුරජාණන් වහන්සේ 15 වෙනිට ලෝකේ තිබුණා. ඒ ටික ඔස්සේ අනේක පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒක බුදුන් වහන්සේ 15 වෙනිට හොයාන හිටියානම් ඒක බුදුන් වහන්සේගේ හොයා ගැනීමක් වෙන්න බෑනේ. ඒ ටික ඉක්මවා යන සොයා ගැනීම කුමක්ද බුදුන් වහන්සේගේ අපි හොයන්න වෙනවා. නමුත් මේ විකල්පය අපිට අරන් තියෙන විකල්පය ගන්න වෙලා තිබෙන්නේ බුදුන් වහන්සේ හෙළි කළ කොටස පිළිබඳ අවබෝධයක් සමාජයට නැති නිසා. අපි විකල්පයේ පරම සත්‍ය වශයෙන් තෝරාගෙන නතර වෙලා මේ සමාජයේ. ඔබෙන් හෝ ඔබේ මව්පියන්ගෙන් හෝ ඔබේ පූජ්‍යපක්ෂයෙන් ඇහුවොත් එහෙම දාන සීල භාවනා තුළ ජීවිතය සකස් කරගන්න නෙමෙයි උගන්වන්නේ. පිනෙන් පරලෝ යන්න නෙමෙයි උගන්වන්නේ. පින් කරන්න ඕන පිනෙන් පරලෝ යන්න ඕන. දැන් පිනෙන් පරලෝ ගියාපම මිනිසුන් අතර එහෙම නැත්නම් දෙවියන් අතර මේකට කියනවා කාමසුගතිය කියලා. එතකොට ඒක ඒ දොරටුව අපි මේ කරන ක්‍රියාකාරකම් අනුව තමයි ඇරෙන්නේ විවෘත වෙන්නේ. මම මේකට තව වචන ටිකක් ගලපගෙන එන්නම්. ඒක ලේසි දැන් මම ගත්තා. ඔය පෞකාරකම කියන කටයුත්ත සිතේ එක්රැස් වෙනවට කියන නම තමයි අපුඤ්ඤාභි සංකාර. මේ අபிසංකාර කියන පදේ පාළි යොදලා තියෙන්නේ දැන් කළාම මේ ජීවිතේ මතුවටත් අනාගත ජීවිතයකටත් ඵලයක් ලබන්නට අවශ්‍ය හේතු ඉතුරු වෙනවයි කියන එක. එතකොට මිනිස්සෙක් ජීවත් වෙලා ජීවිතාවසානයේ අපුඤ්ඤාභි සංඛාරයෙන් පරලෝ යනවා නම් ඔහු මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ, බෞද්ධකමෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ, අපරාධී. ඔහු ළඟා කරගත්තා අපායට යන දොරටුව. එහෙනම් ඉතින් වෙලාව තියෙනවා නම් අපායේ හැදෙන හැටි සහ හදා ගන්න හැටි කියන්න මට වෙලාව තියෙනවා. නමුත් මේ වෙලාව මට හරස් වේවි කියලා හිතෙනවා. එහෙම වුණොත් ඔබ ඊටු ටික අන්තර්ජාලයෙන් හෝ මගේ මාධ්‍ය ඔස්සේ හොයාගන්න. ඉන්න තැන් මම කියලා යන්න. ඔබට පහසුවෙන් අන්තර්ජාලය භාවිතා කළ හැකිනේ. මගේ නමින් තියෙන වෙබ් අඩවියක ධර්මදේශනා 1500ක් තියෙනවා. 50ක් විතර අහන්න. එතකොට තේරෙයි. එහෙම නැත්නම් මේ රටේ දැන් තියෙන මාධ්‍ය කීපයක ඉන්නවා. දිනපතාමත් ඉන්නවා. අදත් ඉන්නවා. ඊයේත් හිටපු එකක් තියෙනවා. දිනපතා. ඒක තෝරගත්තාම ඒකෙන් බලන්න පුළුවන්. ඒකට අවශ්‍ය පසුබිම විතරයි මම අද සකසන්නේ. මොකද මේක
අපට සවන් දීලා නැත්නම් බොහෝ දෙනෙකුට අපි මේ එක බණකින් කියන දේ තේරෙන්නේ නැහැ. මන්දයත් අපි ධර්ම දේශනා කරන තැන්වල ධර්ම දේශනා 50ක් විතර කරන්නේ එක දිගට. මාසෙට එක ගානේ අවුරුදු 3ක් 4ක් කරනවා මාලාවල්. මාධ්‍යකට ආවත් එහෙමයි. ඒ නිසා ඒ සමාජයේ අවබෝධ කරන්න ටික ටික ගෙනියන්න ඕන නිසා. ඒපරන් තොරතුරු පසුව මම පැහැදිලි කරන්නම්. එවනම් මෙතන ගන්න මේ දොරටුව. අර යහපත් ක්‍රියාකාරකම් තුළ පුද්ගලයෙක් වශයෙන් මේ දොරටුවට සමීප වෙනවා. එතකොට ඒකට කියන්නේ පුණ්‍යාභි සංඛාර. පුණ්‍යාභි සංඛාර පිනෙන් පරලෝ යාම. එතකොට ඒකට කියන්න තියෙන්නේ පුඤ්ඤං සරණං ගච්ඡාමි. පළවෙනි එක පාපං සරණං ගච්ඡාමි ජීවිතේට, දෙවෙනි එක පුඤ්ඤං සරණං ගච්ඡාමි. තාම ධම්මං සරණං ගච්ඡාමි වලට ආවේ නැහැ. ඒක පස්සේ මම කියලා දෙන්නම්. මොකද පුඤ්ඤං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි එකක් නෙවෙයි දෙකක්. තවත් එහාට යනවා. එතකොට මේ මිනිසුන් මෙන්න මෙතන තමයි අද ඉන්නේ. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැමදෙනාම පෘථග්ජන කියන පුද්ගලයා වශයෙන් ඉන්නේ පුඤ්ඤං සරණං ගච්ඡාමි හොඳයි. මේකේ තව පැත්තක් මම ඔබට පෙන්නන්නම්. පංචශීලයේ සිට උපසම්පදා සීලයේ දක්වා ශික්ෂාපද සංවරයක් තුළ මේ සමාජයේ ඉන්නවා නම් ඒ ඔය දාන සීල භාවනා කියන පුණ්‍ය මාර්ගය. මේ හැමදිනාටම මේ ශික්ෂාපද අඩු වැඩිට අනුව රැකීම තුළ මෙලොව වශයෙන් ආයු වර්ධ සැපබල සහ පරලොව වශයෙන් මිනිසුන් අතර සහ දෙවියන් අතර මේ කියන්නාට යන්න පුළුවන් දොරවල් අරගන්න පුළුවන්. තවත් කර්මයක් තිබිලා තියෙනවා ಭಾರತೀಯ සමාජයේ. අපි ඒක වත්මන් සමාජයේ දකින්න නැහැ තරම්. තියෙනවා නම් වනාන්තරය වගේ තැන්වල ආරණ්‍යගතව තමයි කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. නැත්නම් අපි ඒක විස්තර කරගන්න ඕන. gedara dore ජීවිතය අතහැරලා වනාන්තරගත වූවන් පිරිසක් හිටියා බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ. පැවිදි ජීවිතයක් ගත කරනවා. ශාසනීය පැවිද්ද නෙමෙයි. නමුත් විවිධ ඇඳුම් ඇඳගෙන. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පාසණ්ඩ ආජීවක කියලා කතා කරනවා. නැත්නම් අපි ඉගෙන ගත්ත පදයෙන් ගන්නවා අත්කලමතාන යෝගයෙන් කියලා. ඔවුන් මේ පස්දොරට හම්බ වෙන අරමුණ වල සැපය ප්‍රතික්ෂේප කළා. ඒකට මුහුණ දුන්නේ නැහැ. මේකට කම් සැපේ කියනවා. උන් එහාට සැපයක් හෙව්වා. ඒ හෙව්වේ මේ දේවල් පස්දොරට එන්න නොදී බලෙන් වැළැක්වීම තුළ. ඒකට ඔවුන් පාවිච්චි කරපු දේ තමයි කර්මස්ථාන කියලා කියන්නේ. මේ සිතට එන එක එක අරමුණු වෙනකොට එක අරමුණක් පෝෂණය කරලා. මේ තුළ ඔවුන්ට මේ අපිට පැයක් තුල එන්න තියෙන අරමුණු 1000ක ප්‍රමාණය පැය තුලම එන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට මේ 1000 තියෙන කම්පණය නැහැ. එතන සාන්තයි. නමුත් ඒ ධර්මයක් උදව් කරගෙන නෙමෙයි මග හැරීමෙන්. මේ නිසා මේ හිතේ උපදින්නා වූ தත්ත්වයට කියනවා සාන්ත සමාධි. නැත්නම් ditta ධම්ම සුඛ විහරණය නැත්නම් සාන්ත විහරණය කියනවා. නැත්නම් ලෞකික සමාධි කියනවා. අන්න එතනත් ඒක කර්මයක්. අරක පාප කර්ම, මේ අපි කතා කරපේක පුණ්‍ය කර්ම, මේක ධාන කර්ම. ධාන කර්ම කියන වචනේ පාලිය උගන්වන්නේ ආනිජ්ජාවි සංඛාර කියලා. ඔවුන්ට සිද්ධ වෙනවා ධානයෙන් පරලෝ යන්න. ඔවුන් මේ ධානය වැඩි දියුණු කරගත්තනින් ඔවුන්ගේ සිත විවෘත වෙනවා ධාන දොරටුව. ධාන දොරටුවට. එතකොට ඔවුන්ට රූපී ධානයෙන් ගියොත් රූපී බඹතල 16න් එකකට, අරූපී ධානයෙන් ගියොත් අරූපී බඹතල 4න් එකකට පරලෝ යන්න සිද්ධ වෙනවා. දැන් මේ සමස්ත සමාජයට පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියන මේ තුනෙන් එකකට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙනවා. අපි ඒකට කියමු ධානං සරණං ගච්ඡාමි. පාපං සරණං ගච්ඡාමි, පුඤ්ඤං සරණං ගච්ඡාමි, ධානං සරණං ගච්ඡාමි. මේ ටික සංසාරයයි. කෝ ධම්මං සරණං ගච්ඡාමි. කුඩා කාලේ ඉඳලා කීවට කෝ ධම්මං සරණං ගච්ඡාමි. ඔබ දන්නවද මේ සමාජයේ පෘථග්ජනයට ධම්මං සරණං ගච්ඡාමි උරුම නැහැ කියන්න. මට ඕන මේ සමාජයට ධම්මං සරණං ගච්ඡාමි කියලා දෙන්න. පාපං සරණං ගච්ඡාමි අම්මලා තාත්තලා නැත්තම් දුස්චරිතවත් සමාජයෙන් උගන්වනවා. එහෙම නැත්නම් යහපත් සමාජයක සකස් කරන අය පුඤ්ඤං සරණං ගච්ඡාමි උගන්වනවා. කැලේට ගියොත් ධානං සරණං ගච්ඡාමි උගන්වයි ගියේ නැත්නම් වෙන්නේ නැහැ. දැන් මේ සසර පැවැත්මට දොරටු කොහෙද තියෙන්නේ දැන් එතකොට? තමන්ගේ හදවතේ. මිනිසා තමයි තමන් කරන ක්‍රියාකාරකම් තුළ යන්න අවශ්‍ය අපාය හදාගන්නේ. යන්න අවශ්‍ය දිව්‍ය ලෝකේ හදාගන්නේ. යන්න අවශ්‍ය බ්‍රහ්ම ලෝකේ හදාගන්නේ. මතක තියාගන්න මේවා තියෙන තැන් නෙමෙයි. තියෙන තැන් වලට යනවා නෙමෙයි. ඒක විශේෂයෙන් තේරුම් ගන්න ඕන කරුණ. ඔබ වැවුරු කන්නල ගිහින් හරි, මහතර වේරහෙන ගිහින් හරි, මහතලේ කවට යමුන ගිහින් හරි හදලා තියෙන අපායක් දැකලා ඔක පොළොයට තියනවා කියලා හිතුවොත් හරි
අර කොහෙද පතලක් කපනකොට කෑ ගහනවා ඇහිලා අපායේ පොළොව යට තියෙන්නේ කියලා මම දැක්ක අන්තර්ජාලයේ මොකද්ද තොරතුරක් දාලා තියෙනවා. මේ පිස්සු විකාර වලට රැවටෙන්න එපා. මොකද යම්කිසි තැනක තියෙන පීඩනයක් ශබ්දයක් මගින් පිට වෙන්න පුළුවනි. පොළොව යටත් පීඩනයක් තියෙනවා. ඕක අපායේ මිනිස්සුගේ කෑ ගැහිමක් වෙන්නේ නැහැ. ඔය දන්නේ නැති මිනිස්සුන්ගේ වැඩ. මම ඔබට පෙන්නුවොත් පිළිගන්නවද අපායේ හැදෙන හැටි? දැන් මේ දොරටුව තියෙන්නේ සිතේ නම් සිතේනේ හැදෙන්න ඕන. මෙන්න මේ පොත ඔබට පුළුවන් නම් හොයාගන්න දැන් නැහැ. 2000 2005 තමයි මේ පොත විවෘත මේ මුද්‍රණය නිකුත් උනේ. පැරණි කඩේක තියෙන්න පුළුවන්. මහාචාර්ය නන්දසේන රත්නපාල ශූරින් තමයි මේකේ කතුවරයා. එතුමන් සමාජ විද්‍යාඥයෙක්. එතුමන් තුල කියවලා තියෙනවා නම් එතුමන් කෙරෙහි මනා පැහැදීමක් ඔබට ඇති වෙයි. මම එතුමන් පිළිබඳව මගේ ගිහි සමාජයේ තරුණ කාලේ කලිසම ඇඳගත්තු තරුණයෙක් වශයෙන් උත් මම ඔහුට සාම් දීලා තියෙනවා. ලාබාල තරුණයෙක් වශයෙන්. ඒ නිසා මම ආස කරනවා ඔහුට හරියට ඔහුගේ සමීක්ෂණවලට. මේ සමීක්ෂණවල තියෙනවා 1950 ඉඳලා 2000 දක්වා මේ සමාජයේ මිනිසුන් මේ ලංකාවේ ජීවත් වෙච්ච මිනිසුන් කරපු වැරදි කරපු පරීක්ෂණයක්. ඔත්තුකරුවන් යොදා ඔවුන් කරන වැඩ තුළ ඔවුන්ට ලැබෙන විපාක පිළිබඳව කරපු සත්‍ය සමීක්ෂණයක්. මේකේ නම මේ ජීවිතේම පළ දෙන කර්මය. මේ ජීවිතේම පළ දෙන කර්මයේ පොතෙන් කතන්දරයක් මම ඔබට කියනවා පරලෝ යන හැටි පෙන්වන්න. ජීවත් වීම තුළ තමන්ට යන පාය හැදෙන හැටි පෙන්වන්න. මේ සඳහා කතා ඕනතරම් මට තියෙනවා. නමුත් කාලය ගන්නෙ නෑ එච්චර මම. මේ චරිතයට අදාළ පුද්ගලයා ඉන්නේ මොහුදු කරේ මං හිතන්නේ. උපතින් බෞද්ධ ආගමිකෙක් නොවෙන්න පුළුවන්. ඔහුගේ වෘත්තිය තමයි ඌරන් මැරීම. ඌරු කොටුවක් හදාගෙන. දීර්ඝ තොරතුරු පෙන්වනවා ඊට පස්සේ. ඔහුට ලැබුණා වූ සුරතල් ඊරියක් කීලෑවීම හේතු කරන ඔහුට විශාල පැටව් සංඛ්‍යාවක් ලබා දුන් බව සහ පස්සෙන් ඉන්න පටන් ගත් බව. මේ බැවින් ඌරු කොටුවක් හදාගෙන ඌරන් ඝාතනය කරමින් මස් වෙළඳාම සරු කරගත් බව. ඊට පස්සේ මරණ හැටි පෙන්වනවා. අදාළ සතා ගෝණියකට දාලා මැරෙන කම්ම තලනවා. ඌ කෑ ගහනවා ගමට මැහෙන්න. මෙයාට ගානක් නැහැ. එහෙම ටිකක් කල් යනකොට අල්ලන්න බැරි වෙනවා. අල්ලගන්නේ මොකටද කියලා ඌරු දැනගන්න නිසා. මේ නිසා උන් දඩයන් බල්ලෝ ටිකක් හදා ගන්නවා. 4 දිනක් විතර. ඌරු මස්ම කන්න දීලා. දැන් අවශ්‍ය මෙහි ඌරු කොටුවට මේ බල්ලෝ ටික දාලා අදාළ සතා පෙන්නනවා. උන් දන්නවා අය පස්සේ පන්නන්න. පන්නලා ඌරට දුවන්න බෑ සුනකින්ට තරම් මෙයා වැටෙනවා. වැටුනහම කල්කුළු ගෙඩියක් අරන් ගිහින් ඔලුවට ගහලා මරනවා. රස්සාව සරුයි ආදායම හොඳයි. ගෙවල් දොරවල් හැදෙනවා. හැබැයි අවිවාහකයි. දැන් මේ කතාවේ අගොට සම්පෙන්නවා. අවුරුදු 55 පනිනකොට ඔන්න දැන් තමයි මේකේ මේ විපාකය ආපහු ක්‍රියාත්මක වෙන්න ගන්න. දැන් ඔහුට නිදා ගන්න විදිහක් නැහැ. රාත්‍රියට බය වෙනවා. කවුද තලනවද ඇයි? ඔහුයි ඌරන්ට තැළුවේ. දැන් ඔහුට හීනෙන් පේනවා කවුද තලනවා. තාම කෙනෙක් පේන්නේ නැහැ. නිදා ගන්න විදිහක්ම නැහැ. තව ටිකක් දවස් යනකොට මොකද වෙන්නේ? නිදා ගන්න විදිහක් නැහැ. ඌර මෙයා පස්සෙන් පන්නනවා. පේනවා බය වෙලා හැරෙනවා. දැන් කොහොමද මේ හිතේ මේක හැදුනේ? මේ සත්තුන්ට හිරිහැර කරලා දඬුවම් දීලා ලෝභෙන් දේශෙන් මොහෙන් Tamanගේ චෛසික වලට මේක ගත්තා නේද? දැන් බාහිර ඌරු කොටුව ඕන නැහැ. හිත ඇතුලේ ඌරු කොටුවක් තියෙනවා. ඒකේ ඌර මොකද කරන්නේ? Tamanට වද දෙනවා. පන්නින්ද එළි වෙනකම් පන්නනවා. දැන් ඉතින් බය වෙන්න ඕන. දැන් සිහින ලෝකයකදී ඔබ මගුල් උත්සවක හිටියොත් ඒක සිහිනයක් වශයෙන් දකින්නේ නැහැ. ඇත්තක් වශයෙන් දකින්නවානේ. සිහින ලෝකයේදී ඔබ මේ වගේ කරදරකාරී ලෝකයක හිටියොත් සර්පෙක් පැන්නොත් හරි අලියෙක් ඔබ පස්සේ පැන්නොත් හරි බේරන්න ගන්න කියලා බය වෙවි කෑග හදුවනවා. කෑ ගැස්ස වෙන්නෙත් නැහැ, දිය වෙන්නෙත් නැහැ. ඒ වේදනාව විඳින්න ඕනනේ. චේතනාව මුල්කටගත් මේ අපරාධ තුළ දැන් පෙවුනාද අපාය හැදුන හැටි? දැන් මේ පුද්ගලයාට ඊට පස්සේ මොකද වුණයි කියන්නේ? බැන්දෙත් නැහැ. ඥාතියෙක් ආවයි කියනවා ඉඩ කඩන් ටික අයිති කරගන්න. මේ මිනිස්සයා අඬා ඉඳලා මිය ගියයි කියලා. දැන් ඔහු යන්නේ ඌරු අපායට. ඒ ඌරු අපායේ පොළොව යට තියනවද ඔහු හදාගත්තද? මම අහන ප්‍රශ්නේ. අන්න එහෙමයි ඕන කෙනෙක් මේ දුෂ්ටකම් කරලා මනෝද්වාරය තුල හදාගත්තොත් හදාගත්ත දොරෙන් යන්න නම් වෙනවා. හදාගත්ත අපායකටයි ඕන කෙනෙක් යන්නේ. බෞද්ධයයි කියලා කියන්නේ යන්න අපායක් හදාගන්න නැතුව ජීවත් වෙන්න ඕන. අන්න එහෙමයි මේ රට හැදෙන්නේ. එතකොට හැමෝම හොරකමට බොරුවට පංචාවට මත්පැන් පානයට බය වෙනවානේ. එතකොට කොතරම් සම්පත් ඉතුරු වෙනවද? අන්න එහෙමයි අපි ඒක තේරුම් ගන්න ඕනකමක් තියෙනවා. පළමුව මේ දුෂ්ටාකාරයෙන් ජීවත් වෙන්න ගියොත් හෘද සාක්ෂියට අනුව වග කියන්න වෙනවා. නීතියෙන් නම් ගැලවෙයි. නීතියෙන් රින් ගන්න ඕන තරම්කම තියෙනවානේ. නමුත් ගැලවෙන්න බැරි වෙනවා. මොකද අනිවාර්යෙන්ම මේක පිළිබඳව තව පුංචි කතාවක් මම කියන්නම්. මොකද මට අදාළ කොටස වුණ කාලය වුණ පැහැදිලි කරන්න නිසා මේක ඇත්තක්.
මට මේ තොරතුරක් දෙන්නේ මගේ ධර්ම ශ්‍රවණය කරන කෙනෙක්. යා කියනවා කුකුල් කොටුවක් තිබුණා ළඟ ගෙදරක. ඒකට කුකුල් කොටුව ඉතින් මොකටද මේ බ්‍රොයිලර් සත්තු ගෙනත් බෙල්ල මෙරිකලා කටට ගලවලා මස් වලට ගන්නවනේ. ඔහුගේ රස්සාව මේ පොඩි සතු ගෙනත් හදලා ඊට පස්සේ මස් කරලා විකුණන එක. ටික කාලයක් යනකොට ඔහුට නිදා ගන්න විදිහක් නැතුව හිණෙන් කුකුල් කොටනවා පේනවලු. දැන් කුකුල් කොටුව වහලා එකෙන් එක්කවත් එන්නේ නැහැ. නමුත් නිදා ගන්න විදිහක් නැහැ කුකුල් කොටලා බය වෙනවා. දැන් අර කුකුල්ලුන්ට දඬුවම් දෙන්න ගිහින් අර හිතේ හැදුන ලෝකේ නේද අර තියෙන්නේ. හැබැයි ඔහු තරුණයෙක් නිසා ඔහුට ඒක තේරුණා. ඔහු මොකද කරන්නේ කුකුල් කොටුව විකුණලා 3 මාසයක් බෝධි පූජා තියලා 3 මාසයක් පිරිත් කියලා අර සිතට එන දෙයින් නිදහස් වුණා. දැන් ඔහුට කුකුල් අපායෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් බුදුසමයේ මේ අන අපායෙන් ගැලවෙන්නත් පුළුවන්. තේරුම් ගත්තාම කල්පියා. නමුත් අර පුද්ගලයා යන්නේ. එතකොට මේ ධර්මයේ සඳහන් ඔය සට්ටිකුට අජගර പ്രേත කතාවස් තුළ පෙන්වන්නේ අවුරුදු දහස් ගණන් දුක් විඳිනවායි කියන්නේ. දැන් අපි නිින්දේ නම් මේක පැය 12කින් ඉවරයි. හැරුණාම ආයෙත් මෙහාට එනවා. නමුත් මේ මනෝද්වාරයෙන් මෙතෙන්ට වැටුනහම මේ විපාකයේ ගෙවි ඉවරනතුරු මේක සිතින් විඳින්න වෙනවා. ගලවා ගන්න කෙනෙක් නැහැ. ඒකට අදාළ දඬුවම් හිරිහැර ගින්දර සත්තු ඔක්කොම ඉන්නවා මනෝලෝකේ. මේක කියලා දෙන්න කෙනෙක් නැහැ මේ සමාජයට අද. අන්න ඒකයි ඇත්ත. ඒ නිසා ජීවත් වෙන්න ගිහින් කරන කාර්යයන් අනුව තමයි අපාය හැදෙන්නේ. හදාගත්තොත් යන්න වෙනවාමයි. ඇයි? ඇරෙන්නේ දොරටු එතෙන්. ඔක තේරුම් ගන්න. පළමුවෙන් සමාජයේ පවෙන් වළකා ගන්න වෙනවා. අපිට අනුශාසනා කරන්න විතරයි තේරුම් ගත්ත පුද්ගලයා Tamanගේ ජීවන ප්‍රතිපදාව සකස් කර ගන්න ඕන මේ මනස පරිහානියටපත් නොවෙන්න. අපුණ්‍යාවි සංකාරයෙන් පරලෝ යා. අන්න අපේ සමාජයේ අපේ මව්පියන් නැත්නම් පූජ්‍ය පක්ෂය අපට යහපත් දේවල් උගන්වනවා. එතකොට අපේ සිත පිරියන්නේ ඒවා එන්නේ. එතකොට ගම් වතුරකදී නියඟයකදී තවත් කරදරයකදී පිටුපා යන්න හිතෙන්නේ නැහැ. උදව් කරන්න හිතෙනවා. එතකොට පුණ්‍යාවි සංඛාරය. දැන් එතකොට එහෙනම් ඒක කොහොමද වෙන්නේ? ඒකත් සිතේ හැදෙන්න දෙයක්. දැන් කය අතහැරෙනකොට මේ මනෝද්වාරයෙන් මේක විවෘත වෙනකොට ඔහුට පිනෙන් පරලෝ යාම. ඒක තමයි පිනින් පරලෝ යාමේ ආකාර දුර්භාග්‍ය සම්පන්න මනුස්සකම සෞභාග්‍ය සම්පන්න මනුස්සකම සහ දෙවියන් අතර කියන මේ කාමසුගතිය කියනවා මේකට. මේ බුදු සමය තුල කාමසුගතිය උපදින්න විතරයි නේද උගන්වන්නේ අද. වත්මන් බුදු සමය තුල. කොහේ කොටස? ඒකට කියන්න තියෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි නෙමෙයි පුඤ්ඤං සරණං ගච්ඡාමි. පින සරණ කරගන්න. අර පුද්ගලයා පව සරණ කරගන්නවා තමන්ගේ සසර ඇවිදින්න. මේ පුද්ගලයා පින සරණ කරගන්නවා ධානය ගැන කතා නොකරෙන්න ඔබට ඒක අදාළ නැති නිසා. ධර්මයේ තේරුම් ගන්න නැතුව කෙලස් යටපත් කරන්න ගියොත් උපදින ලෞකික ධානය තුල ධානං සරණං ගච්ඡාමි. මේ තුනම භවගාමි. මේ තුනම සංසාරය. මොකද්ද මේ සංසාරය කියන්නේ? ඔබ ඉගෙනගෙන නැති එක සාමාන්‍ය පාලිනුත් සංසාරෝ කියලා තියෙනවා. ඔබත් ඉතින් සසර කියන වචනේ පාවිච්චි කරලා. මට මේකේ ගැඹුරු අර්ථයක් පේනවානේ. මම කියලා දෙන්නම් තේරුම් ගන්න. පාලිත් සාරවත් සිංහලත් සාරවත්. සාර කියන්නේ සාරවත් කියන එක. නමුත් මේ පාලියේ තියෙන සංපදය සිංහලට ගන්නවා ඩෙවලොප්මන්ට් කියන පදය පාවිච්චි කරන්න සංවර්ධනය කියලා. ඉංග්‍රීසියේ තියෙන ඩෙවලොප්මන්ට් පදයට සංවර්ධනය කියන පදේ හැදෙනවා 40 ගණන් වල 50 ගණන් වල. මන්දයත් දුරකථන මහා මාර්ග ජලයේ විදුලිය පාලම් බෝක්කු ගමක දියුණු කරන්න ඕන නිසා. මේ වර්ධනයේට වර්ධනය කියනවා සියල්ල එකට වර්ධනය කරනවට සංවර්ධනය කියනවා. සංපදයේ තේරුම සියල්ල එක් කිරීම කියන එක. දැන් ඔය ත්‍රිපිටකයේ තියෙනවා සංවාස කියලා සූත්‍රයක්. ඒකේ පෙන්වන්නේ එක ගෙදරක අම්මා තාත්තා දූ පුතෝ දූ දරුවෝ සියලු එකට වාසය කිරීම. වෙනත් අර්ථකින් සමාජයේ භාවිතා කළාට ගැඹුරු අර්ථය අරකයි. එක්ව වාසය කිරීම. ඒක සම්පදේ වාස කියන්නේ වාසය සං කියන්නේ එක්ව. දැන් මේ අර්ථයෙන් ගන්න සාර කියන්නේ සාරයි එක් කිරීම සාරයි සංසාර කියන්නේ එකතු කිරීම සාරයි. මොනවද මිනිස්සු එකතු කරන්නේ? මන් දන්නවා. සාමාන්‍යයෙන් ඔබට සමීකරණක් තේරෙනවා ඇතිනේ. අපි බලමු. සමීකරණයක් හදමු. පෞසාර, පින්සාර, ධානසාර සමානයි සංසාර. සමීකරණය කියන්නේ සමානයි දෙපැත්තම කියන එක දන්නවනේ. පෞසාර කොටසක්. පින්සාර තව කොටසක්. තව කොටසක් ධානසාර. දැන් පෞසාර පවෙන් 4 අපාය. පින්සාර පිනෙන් දිව්‍ය ලෝක 6. 10යි 11යි. මනුස්ස ලෝකෙත් එක්කලා. ධාන වලින් රූපී අරූපී බමතල 20 31යි. නවසත්තාවාසේ 31 තලයේ මේ 31 තලයට සත්‍යෝ යන්නේ මොනවා නිසාද? පාපං සරණං ගච්ඡාමි පුඤ්ඤං සරණං ගච්ඡාමි ධානං සරණං ගච්ඡාමි නිසා.
කෝ ධම්මං සරණං ගච්ඡාමි. තාම කියුනේ නෑනේ. තාම ධම්මං සරණං ගච්ඡාමි කියුනේ නෑ. තව කර්මයක් තියෙනවා ඒක කියුනේ නෑ නේද? අත්ති බික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණෙනි තවත් කර්මයක් තියෙනවා ඒක කළුත් නෑ සුදුත් නෑ. ඒ කළු සුදු වචනේ පාවිච්චි කරන්නේ පව්පින් කියන දෙකට. ඒක පවට අයිතිත් නෑ පිනට අයිතිත් නෑ. එබැවින් මේකේ පව් විපාකත් නෑ පින් විපාකත් නෑ. අකන්න අසුක්ඛ විපාකං. කර්මක්ඛයා සංවත්තති. කර්මක්ෂය කිරීමේ කර්මය. එහෙම එකක් තියෙන බවවත් දන්නේ නෑ නේද බොහෝ දෙනෙක්. අපි මේක හොයාගන්න බලමු. ඓතිහාසික චරිත හතරක් මම ඔබට පෙන්නනවා. ඔවුන්ගේ අනාගතය අපි හොයාගනිමු. ඔබ ඉගෙන ගත්ත බුද්ධ ධර්ම පුතෙන් ගන්න. චුන්ද සූකරික. සවැත් නුවර හිටියා වූ උරන් අරන්න. මට්ට කුණ්ඩලී. බුදුන් වහන්සේ දැක පැහැදීමෙන් දිව්‍ය ලෝකෙ ගිය කෙනා. උද්දකරාම පුත්‍ර. ලෞකික ඥානයක් උපදවාගෙන රූපීය බඹතලව ගිය කෙනා. මොගලන් මහරහතන් වහන්සේ නැතිවත් මහරහතන් වහන්සේ. මේ හතර දෙනාගේ චරිතය අපි බලමු. චුන්ද සූකරික පව් කළා. එහෙනම් උහුට අපුණ්‍යාභි සංකාරය රැස් වුණා. උහුට පවෙන් පරලෝ යාම. අන්න පාපං සරණං ගච්ඡාමි ක්‍රියාත්මක වුණා. සංසාරේ සතර අපායේ කොහේ හරි යන්නේ නැති. බුදුන් වහන්සේ ගැන දැක පැහැදී ඇති වුණ සතුටින් පුණ්‍ය චේතනාවෙන් පරලෝ ගිහින් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වුණා. උහුට එහෙනම් පුඤ්ඤං සරණං ගච්ඡාමි පිනින් පරලෝ යාම. අර අපුණ්‍යාභි සංකාරය මෙයා පුණ්‍යාභි සංකාරය. ආලාර කාලාම නැත්තම් උද්දකරාම පුත්‍ර ලෞකික ධානයක් උපදවාගෙන එයින් පරලෝ ගියා. දැන් ඔහුට ධානං සරණං ගච්ඡාමි. දැන් මේ සංසාරේ මේ තුනෙන් දොරවල් හදාන යන්න පුළුවන්. සරියුත් හාමුදුරුවෝ කොහෙද ගියේ? මොගලන් හාමුදුරුවෝ කොහෙද ගියේ? ඔබ කියනවාද පරලෝ ගියයි කියලා? අපායේ ගියාද, දිව්‍ය ලෝකේ ගියාද, බ්‍රහ්ම ලෝකේ ගියාද? එකකවත් ගියේ නැහැ. එහෙනම් ශාස්ත්‍රීය වචනේ පිරුණුවන් වැඩියා මම කියනවා පරලෝ නොයාම. පරලෝ නොයන්නත් කර්මයක් තියෙනවා මිනිස්සුන්ට. මේ පරලෝ නොයන්න අවශ්‍ය කර්මය තමයි ධම්මං සරණං ගච්ඡාමි තුල වළංගු වෙන්නේ. අනිත්වට වළංගු නෑ ඒක. මතක තියාගන්න. පරලෝ නොයා මේ කර්මයක් තියෙනවා. අන්න බුදුහාමුදුරුවන්ගේ පුබ්බේ අනනුස්සේතුතයස ධම්මේසු කියන්නේ මෙන්න මේක හොයා ගැනීම. ආය බෞද්ධ වෙන්න ඕනෙත් නෑ. මේ ලෝකේ ඉපන් ඕන කෙනෙකුට තමන් කරන වැඩ නිසා පව් හෝ පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. පරලෝ යාම පිළිගත්තත් නැතත් යන්න වෙනවා ඕනේ ආගමක. මොකද මේ හිතේ තියෙන දොරටුවනේ අරගන්නේ තමයි. සංසාරයට විවෘත වුණා වූ දොරටුව වලින් යන්න නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ කාලේ අපි මිනිස්සු වෙලා උපදින්නේ. සසර ගමන නිමා කරන්න. ඒක සසර ගමන නිමා කිරීමේ ආත්මාර්ථකාමීත්වයක් නෙමෙයි. මුළු මහත් රටක් ලෝකයක් හදන වැඩක් ඒක. Taman හැදෙනකොට මුළු මහත් සමාජයේම හැදෙන වැඩක් ඒක. එහෙනම් ඒකට මොකද්ද කියන්නේ? කර්මක්ෂය කිරීමේ කර්මය. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම ඔක්කොම කර්ම මේවට කියන්නේ කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ නරක එක, හොඳ නරක කලවම් එක, හොඳ එක. බුදුන් වහන්සේ වදාළේ ධර්ම මාර්ගය. ධර්ම මාර්ගයේ යන්නයි ධම්මං සරණං ගච්ඡාමි ඕන. බණ තේරෙන්නේ නැත්නම් කල් ධම්මං සරණං ගච්ඡාමි වචනෙට විතරයි කියන්නේ, සරණ කරගන්න තේරෙන්නේ නැහැ. ඔය අපි පෘථග්ජන කියන ඕනෑ කෙනෙකුට ළමා කාලේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ නැති. දැනුත් කියනවා ඇති. නමුත් ඒක කොයි වගේ එකක්ද? ඒකක් කියන්නද? මගේ ළමා කාලේ මට ඉන්න හම් වුණා මට සම්බන්ධ ගෙයක් දෙකක. මේ ගෙවල් දෙකේ හිටියා ගිරව් දෙන්නේ. ටික කාලයක් යනකොට මේ ගිරව්වේ ගෙදර ඉන්න ඔක්කොගේම නම් කතා කරන්න දන්නවා. සුනකෙක් හිටියොත් එයාටත් අඬ ගහන්න දන්නවා. බත් කෑවද කියන්නත් දන්නවා. විතරක් නෙමෙයි අම්මේ තාත්තේ කියලා අඬ ගහන්නත් දන්නවා. දැන් ඔහු සිංහල දන්නවද? අයන්න සිංහල ව්‍යාකරණ ඉගෙනගෙනද මේ ගිරව් කතා කරන්නේ? නෑ, අනුකරණය. අනුන් කියනවට කියන එක. ඒකට අපි කියන්නේ එහෙමයි. අනුන් කියනවට ගිරව් කියන්නේ. දැන් මම ඔකට උදාහරණයකුත් හදලා තියෙනවා. ආච්චි අම්මා කෙනෙක් තමන්ගේ නිවසේ බුදු පිළිමයක් ස්ථාපනය කරගෙන අවසට මල් ටිකක් කරලා පහනක් පත්තු කරලා හඳුන් කූරක් පත්තු කරලා මුණුබුරු මිනිවිරුණුත් එක්කලා වන්දනා කළොත් එහෙම දරුවන්ට මාස 3ක් යනකොට මේ ටික පාඩම් වෙනවා. මෙතන බලාන හිටියොත් එහෙම ගිරවෙක් අනිවාර්යෙන් 3 මාසයක් යනකොට ගිරවා ධම්මං සරණං ගච්ඡාමි කියනවාමයි. දැන් මං අහන ප්‍රශ්නේ ගිරවා බෞද්ධයෙක්ද? අනුන් කියනවට කිව්වහම කෙනෙක් බෞද්ධ වෙනවා නම් මොකද කියන්න තියෙන්නේ? මට නම් කියන්න තියෙන්නේ ඒකට ගිරා සරණාගමනය කියලා තමයි.
අන්න ඒක කියන්නයි මම මේ ආවේ. ගිරාසරණාගමණයෙන් ධම්මාන්තරණං ගච්ඡාමි නෑ. මතක තියාගන්න. ඔබ බුද්ධිමත් නිසා මම මේවා කියලා යන්නේ. අනිවාර්යෙන්ම. නැත්තම් ඊතරම් ලේසියෙන් කියන්නේ නෑ නේ. අපට වෙන වැඩක් කරන්න තියෙනවා මේ රටේ. බුදුන් වහන්සේ ස්ථාපිත කර ධර්මයේ එලි කරගෙන අනුගමනය කරන පිරිසක් බවට පත් වෙන්න වෙනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව. මේ මොහොතේදී කුමක්ද ඒ ධර්මයේ? මේ ධර්මයේ කිව්වේ කුමක්ද? දැන් බලන්න අත්තිවික්ක වේ කම්මන් තව කර්මයක් තියෙනවා. කලුත් නැහැ සුදුත් නැහැ. ඒ කියන්නේ පවුත් නැහැ පිනුත් නෙමෙයි. පව් වල ආයි විපාකත් නෙමෙයි පින් විපාකත් නෙමෙයි. කර්මශය වෙන්න වෙනවා. දැන් පව්කම් කරන්න ගියාම චේතනාවේ පව් සිද්ධ වෙනවා. එතකොට කර්ම රැස් වුණා. පින් කරන්න ගියාම පින් හේතු ඉතුරු වෙනවා. කර්ම රැස් වුණා. ධානය වඩන්න ගියාම ධාන හේතු ඉතුරු වෙනවා. ධාන රැස් වුණා. මේ තුනම කර්ම රැස් කිරීමේ කර්මනේ. ඒකනේ සංසාරේ ඇවිදින්න පුළුවන් වෙන්නේ. දැන් සංසාරයේ පව් පින් එකතු කිරීම සාරයි බැවින් සංසාර. එකතු කිරීම සාර බැවින් සංසාර. සංසාරයට එරෙහිවනේ බුදුහාමුදුරුවෝ නිර්වාණ දේශනා කළේ. ඒකටත් අර්ථයක් හොයාගනිමු අපි. වාන රජරට පැත්තේ තියෙන වැව්වල තියෙන දෙයක්. නමුත් pāli භාෂාවේ වාන කියන්නේ වැව්වල තියෙන දෙයක් නෙමෙයි අපේ තියෙන දුර්වලකම. ඔබටයි මටයි ඇසයි කනයි නාසයයි දිවයි කයයි සිතයි කියලා දොරවල් හයක් තියෙනවා නේද? මේ දොරවල් හයෙන් අර ඇලෙන කරුණු අපි හදා ගන්නවා. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පොට්ටබ්බයට, ධම්මයට කියලා කතා කරනවා. ඒකට කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. වාන හයක් තියෙනවා අපිට. වාන තණ්හාවට නමක්. වාන පදයට නිර්ේකතු කරලා තමයි නිර්වාණ හදලා තියෙන්නේ. අපි හදමුකෝ සිංහලෙන් ඕක. වින්දනය නිර්වින්දනය. දේශපාලනීකරණය නිර්දේශපාලනීකරණය. ලජ්ජිත නිර්ලජ්ජිත. මේ සිංහල භාෂාවේ උපසර්ගයක් තියෙනවා නිර් කියලා එක පාවිච්චි කරපුවම මොකද වෙන්නේ? නිෂේධාර්ථයක් හැදෙනවා. ලැජ්ජ නම් ලැජ්ජ නැති වෙනවා. ආහාර නම් ආහාර ගත්තේ නැති වෙනවා. දේශපාලනීකරණය නම් දේශපාලනීකරණය නොවු වෙනවා. මේ සිංහල හැදිලා තියෙන්නේ පාලි අනුශ්‍රේයම්මනේ. එනම් සිංහලයේ වගේම පාලියෙත් මේ නිර්පදය යොදන්නේ නිෂේධාර්ථයට. දැන් වාන තෘෂ්ණාව නම් නිර්වාණ තෘෂ්ණාව නැති. තෘෂ්ණාව තියෙන්නේ ඇහි නම් කනේ නම් නාසයේ නම් දිවේ නම් කයේ නම් තෘෂ්ණාව නැති වෙන්නත් ඕන. ඇහෙන් කනෙන් නාසයෙන් නම් මැරිලා නෙවෙයි. අන්න. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං. ඒකයි මම කිව්වේ මට දෙන අවස්ථාව හුදෙක් චාරිත්‍රයක් ඉටු කිරීම සඳහා පමණක් සීමා වෙන්නේ නැහැ. ඒ වගේම මට දෙන අවස්ථාව කෙනෙකුට මියගිය ඥාතීන් සඳහා පින් අනුමෝදන් කිරීම සඳහා පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක කළාට කමක් නැහැ. පරිස්කාර පූජා කරන නිසා ඒක කළාට කමක් නැහැ. මේ වචනේ මම මතක් කරන්නම් ඔබට නෙමෙයි මේක මතක් කරන්නේ සමස්ත සමාජයට. ඒ කියන්නේ ඔබට කිව්වකොත් ඔබ හිතවා ගන්නවා. ඔය හිත රිදවා ගන්නවා. හිත රිදවා ගන්න එපා. අදත් මම පරිස්කාරයක් පූජා කරපුවම පින් අනුමෝදන් කරනවා. නමුත් මම ත්‍රිපිටකය තුළ දකින දෙයක් තියෙනවා. නිවසට වැඩමකටවා දානේ පූජාවකට පරිස්කාර පූජා කිරීම තුළ හෝ විහාරස්ථානයට ගිහින් පරිස්කාර පූජා කරලා දානේ පූජා කිරීම තුළ මියගිය ඥාතින්ට පින් දීම සඳහා නිල ක්‍රමයක් තියෙනවා. දැන් ඔය රූපවාහිනී විකාශනය කරන්න ගත්තාම ටිකට නරක. ඒකට නිල වෙබ් අඩවි තියෙනවානේ. නිල විකාශනය කියලා බාර ගන්නවා. ඒ වගේ ත්‍රිපිටකයේ නිල ක්‍රමයක් හඳුන්වාගෙන තියෙනවා මියගිය ඥාතින්ට පින් දෙන්න. මම ත්‍රිපිටකය හදාarලා බලනවා. තථාගතයන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේ පටන් අවුරුදු 45ක් තිස්සේ කරපු දේශනාවල කොතනක හෝ මා විසින් කරන ලද මේ ධර්ම දේශනාවේ පින මියගිය අහවල් ඥාතිවරයාට අනුමෝදන් වේවායි කියලා පින් දෙන්න කියපු එක බණක් තියනවද කියලා මං හොයලා බැලුවා. නේ? එහෙනම් ඒකේ තේරුම මොකද්ද? එහෙම කළා නම් බුදුරජාණන් වහන්සේ මේ දේ කළ බව ආනන්ද හාමුදුරුවෝ එවං මේසුතං පාඨේ කියනවාමයි. මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ, මෙහෙමයි වැඩ හිටියේ, මෙහෙමයි බණ කිව්වේ, අවසානයේ මෙහෙමයි උනේ කියන එක නේ සූත්‍රවල තියෙන්නේ මුලාග. එකම සූත්‍රයකවත් එහෙම සඳහන් කරන්නේ නැහැ බුදුන් වහන්සේ ධර්ම දේශනාවකට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළයි කියලා. ඒ කියන්නේ බුදුබණ තිබිලා තියෙන්නේ ජීවත් වෙන මිනිස්සුන් අහලා හැදෙන්න. පින් දානේ පූජා කරලා පින් අනුමෝදන් කරන්නේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වෙන්න. අන්න අපි බණ බාල කරලා තියෙනවා සමස්ත සමාජය විශේෂයෙන් මාධ්‍ය සහ ඔබ. මේක තේරුම් ගත්තේ නැතුව බණ කියවලා පින් දෙන්න මියගේ ඥාතීන්. අර බණ හුලඟට ගියාට කමන්නේ මාධ්‍ය ඔස්සේ අහන්න ඕන නැහැ. අපරාධයක් නේද මේ කරන්නේ? ඇස්සරෙන්න ඕන ඔක්කොගේම. බුදුබණවල ශ්‍රේෂ්ඨත්වයේ පූජනීයත්වයේ රැක ගන්න.
ඒක මේ මම කියනවා වගේ කරුණු පැහැදිලි කරගත්තාම ඔබට කියන දෙයක්. ඒක ඔබේ අවබෝධය. මේ ගිය පුද්ගලයා දැන් මේ ගිහින් ඉවරයි. ඔහුට අවශ්‍ය වෙන්නේ පින නම් ඒ පරදත්තු උපජීවියෙකුට පමණයි. ඒ කියන්නේ අපි ළඟ ඉන්න කෙනෙක්. ඒකට තමයි දානය සහ පරිස්කාර තියෙන්නේ. ඒක විශේෂ නිල ක්‍රමයක් තියෙනවා පාවිච්චි කරන්න. ඒ නිල ක්‍රමයක් තිබියදී මේක යොදා ගැනීම සාසන පරිහානියට හේතුවක්. අපි මහ ලොකු වැඩක් කියලා හිතන් ඉන්නවා. බණ කියලා පින් දෙන එක. නෑ ඔබ ජීවිතේ තේරුම් ගත්තොත් තමයි ඔබ වෙනස් වෙන්නේ. ඔබ වෙනස් වුණොත් තමයි ඔබේ ආයතනේ රට වෙනස් වෙන්නේ. හොඳ පැත්තට. ඒ සඳහා ධර්මය යොදා ගන්න. ඒ නිසා මම කියනවා ත්‍රිපිටකයේ තථාගත බුදු පියාණන් වහන්සේ ස්වකීය ධර්ම දේශනාවල එකකවත් මේගේ ඥාතීන් උදෙසා පින් දෙන්න කිව්ව බණ නැහැ. අපි පස්සේ හදාගත්ත වැඩක් මේක. මේක හොඳ දෙයක් නෙවෙයි නරක දෙයක් මම දකින්නේ. මොකද බුදුදහම නොසලකා හරින්න හේතු වෙනවා ඊට පස්සේ. තව ටිකක් කල් යනකොට අන්‍යාගමිකයෝ හිතුවොත් ඔබේ දරුවන් හිතුවොත් බණ තියෙන්නේ මේගේ ඥාතින්ට පින් දෙන්න කියලා. එහෙනම් අම්මා තාත්තා බලා ගන්න එකක් නැහැ, බණහන එකක් නැහැ. මරුණෙන් පස්සේ ගුවන් විදුලියට කීයක් හරි වේදම් කරලා පින් දෙයි. ඒ නිසා අපට යුතුයකමක් තියෙනවා යමක් තේරෙන අය වශයෙන් මේ සමාජයේ වැරදි පැත්තට යම් ක්‍රමයක් හදනකොට, දොරටුවක් විවෘත කරගන්නකොට ඒක වැරද්ද පෙන්වන එක. බොහොම ආදරෙන් අපි ඒක කරන්නේ. ඒ නිසා අපිට මේ සමාජය වෙනස් කරන්න ඕන. මතක තබා ගන්න. ඒ වෙනස් වීම ධර්මයේ සරණ තුල ඇරුණාම බාහිර ප්‍රතිපත්ති වෙනස් කරලා බෑ. ආණ්ඩු මාරු කරනවා වගේ හරි ප්‍රතිපත්ති මාරු කරනවා හරි කරලා හරියන්නේ අපි මේ ඔක්කොම අනුසෝතගාමී, පවත් අනුසෝතගාමී, පිනත් අනුසෝතගාමී, ධානත් අනුසෝතගාමී, සමස්තේ භවගාමී. බුදුරජාණන් වහන්සේ භව නිරෝධගාමී. අන්නේ බුදුරජාණන් වහන්සේගේ භව නිරෝධගාමීත්වයේ මං පෙත් විවර කරගන්න අපිට ධර්මයේ සරණ කරගන්නේ කොහොමද? ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ යාට විතරයි. ධර්ම මාර්ගය කියන්නේ ඒකට. මතක තබා ගන්න. මම මේකට කෙටියෙන් කියන්නම්. මට තව තියෙන්නේ හරියටම පැය භාගයයි. භාගය තුල කෙටියෙන් කියන්නම් මම මේ ටික. මේ වටපිටාව සකස් කරන්නේ නැතුව කීවට වැඩකුත් නැහැ ඒකනේ. දැන් මේ ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා පංචශීලයේ උපසම්පදා සීලයේ දක්වා අපේ සංවර ප්‍රතිපදාවන් පුද්ගල සංවරය. මේකට ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ සතර සතිපට්ඨානේ මොකක්වත් ඕන නැහැ. මේ ධර්මයක් නැති සංවරයක් අපට තියෙනවා. ඒකයි ඒක ශික්ෂාපද විනය කියලා කියන්නේ. ධර්මයේ කුමක්ද? ධර්මයේ මොනවා කරගෙන දේශනා කළේ? අන්න එතෙන්දී අපට හැමෝටම එකඟ වෙන්න පුළුවන් තැනක් එනවා. අපි හැමෝ ළඟ තියෙනා වූ ගැඹුරු ඒකකයක් බුදුදහමට පදනම් වෙනවා. ඔබ ඉගෙන ගන්න කාලේ පාවිච්චි කළානේ දිගමැනීමේ ඒකකයේ මීටර් කියලා. බරමැනීමේ ඒකකයේ ග්‍රෑම් කිලෝග්‍රෑම් කියලා. ඒකකය කියන්නේ එකයි කියන එකනේ. පාරක් කිලෝමීටර් 1000ක් දිගයි කියන එකේ තේරුම එකේව 1000ක් තියෙනවායි කියන එක. අන්නේ වගේ ජීවිතයේ බුදුන් වහන්සේ කුඩා කුඩා ඒකක වලට බෙදනවා. අපට තියෙන්නේ මව් කුසෙන් බිහිවි ජීවිතාවසානයේ දක්වා ජීවත් කරන ජීවිත එකක්. එතකොට අපට තියෙන්නේ අවුරුදු 60ක් 70ක් 80ක් උපත් එකයි මරණ එකයි. මේ සම්මුතිය. නමුත් බුදුන් වහන්සේ වදාරනවා මේ පුද්ගලයා යන සිතකය දෙකක්. ඔබට දැන් ඒක තේරෙන්නේ නැහැ. ඔබ ගිහින් තියෙනවා නම් අවමගුල් උත්සවයකට දැන් මුත කලෙබරේ තුල නැත්තේ පණ කියලා කීවට සිතයි නැත්තේ. දැන් සිත අක්‍රියයි. මරණය යනු කයෙන් සිත වෙන්වීමයි. සිත පාවිච්චනේ කොහෙන්ද? ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. දැන් පස්දොරම අක්‍රිය වෙලා තියෙන්නේ සිත නැති නිසා. සිත යනු මව් කුසින් බිහි වුණ දා පටන් අරගෙන මරණයේදී ඉවත් වෙන එකක් නෙවෙයි, තියෙන එකක් නෙවෙයි. නිරන්තරයෙන් වෙනස් වෙන එකක්. ඒකට කියන්නේ ලහු පරිවර්තන් කියලා. විතස් වෙනස් වෙන වේගය කියන්නවත් බැරි තරම් වේගවත්. දැන් බුදුන් වහන්සේ වදාරන්නේ අපට සිත උපදින්න තැන් හයක් තියෙනවායි කියලා. ඇස, කන, නාසය, දිව, කය. මේ දොරවල් වලින් ගන්න අරමුණු වලට කියන නම තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. අපේ කයේ සිත උපදින තැන් හයක් තියෙනවා. මේ හයෙන් උපදින සිත උන්වහන්සේ වෙනත් විදිහකට වර්ග කරනවා. එතකොට ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරන්නේ කය නම් අවුරුදු 60ක් 70ක් තියෙනවා තමයි. සිත හටගත්ත ගමන් නැතෙනවා. උදේ උපන් සිත දවල්ට නෑ, දවල් උපන් සිත හවසට නැහැ. එහෙනම් මේ සිත කියන එක මොහොතකින් නැතෙනවා නම් එතන ඒක සංවරය තියෙන්න ඕන, එතන අසංවරය තියෙන්න වෙනවා. පස්සේ නෑනේ ගන්න ආයේ. දැන් මේ ඔරලෝසුව අපි උදාහරණයට ගන්න. අපි හිතමු මේකේ මධ්‍යහන 12 කනිසම ළඟා වෙනවායි කියලා. කෙලින්ම පැය කටුව 12 උඩ. ඊළඟට මිනිත්තු කටුවක් 12 උඩ.
ඊට පස්සේ තප්පර කටුවක් 12 උඩ. තව තප්පර 10න් පංගුව කටුවක් තිබුණොත් ඒකත් තෙන්න එනවා. ධාවන තරඟවලදී. දැන් 11යි 59යි තප්පර 59 අතීතේ නෙවෙයිද? 12 පසුයි තප්පරයක අනාගතේ නෙවෙයිද? ඇවිදින්නේ නැහැ නේද? වර්තමානයේට තියෙන තප්පරයකින් 10න් එකයිනේ. අන්න ඒ වගේ අපේ ජීවිතේ වර්තමානයේට තියෙන පොඩි දෙයක්. ඒ පොඩි දේ මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ සත්‍යයේ සසර ගමනයි නිදහස් වීමයි ඔක්කොම දේශනා කළේ. අපි ගමනේ නරක එක සහ හොඳ එක තෝරා ගන්නවා වරුණාම ඒක ධම්මන්තරණං ගච්ඡාමි තුල නෙමෙයි තියෙන්නේ පාපන්තරණං ගච්ඡාමි පුඤ්ඤන්තරණං ගච්ඡාමි ධානාන්තරණං ගච්ඡාමි. එතෙන්ද ධම්මන්තරණං ගච්ඡාමි යොදා ගන්න හැටි කියලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන්නේ. මොකද්ද මේකට කියන නම? ඇසට හම් වෙන රූපයට කියනවා රූප රූපය කියලා. කනට හම් වෙන රූපයට කියනවා ශබ්ද රූපය කියලා. නාසයට හම් වෙන රූපයට කියනවා ගන්ධ රූපය කියලා. දිවට හම් වෙන රූපයට රස රූපය කියනවා. මෙසේ අපට දොරවල් හයෙන් රූප හයක් පහළ වෙනවා. මේ රූපය අපි ඇසෙන් නම් හතුරා මිතුරා වශයෙන් විඳිනවා. කනෙන් නම් ත්‍රිහමිර වශයෙන් විඳිනවා. ඒ වගේ වේදනත් හයක් පහළ වෙනවා. ඇසෙන් නම් රූප සංඥාව, ඒ වගේම හතුරා මිතුරා වශයෙන් මේක හඳුනනවා සංඥාවෙන්. ඒ වගේම ඇසෙන් නම් මේක ගන්න ගත්තාම ඇලෙනවා හෝ ගැටෙනවා. මිතුරා සමග නම් ඇලෙනවා, හතුරා සමග නම් ගැටෙනවා. කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් තියෙන කොටසට කියනවා සංඛාර. දැන් ඇසට රූපයක් හමු වීමේදී රූප වේදනා සංඥා සංකාර හතරක් පහළ වුණා. ඒක යම් ක්‍රියාදාමයක් සිද්ධ වුණා. ඒක දැන ගැනීමට කියනවා විශේෂයෙන් දැන ගැනීමවත් විඥාන. දැන් ඇත්ත සිද්ධිය ඇහෙන් රූපයක් පේනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන මිය යනවා. කනෙන් ශබ්දයක් ඇහෙනවායි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන මිය යනවා. මුළු ජීවිතේම දොරවල් හයෙන් හට ගන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහක ඉපදීමක් මැරීමක් පමණයි. ඒකට කියනවා ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම. මෙන්න මේ ත්‍රිලක්ෂණය, මේ චතුස්සත්‍ය පටිච්චසම්පාදිත සතර සතිපට්ඨාන එහෙම නැත්නම් ධම්මං සරණං ගච්ඡාමි ඉගැන්නුවේ ස්කන්ධ පංචකය තුල. ස්කන්ධ පංචකය හරියට තේරුම් ගන්න නැත්තාකල් ධර්මයේ සරණ කරගන්න තේරෙන්නේ නැහැ. මතක තියාගන්න. ස්කන්ධ පංචකයේ අවාසනාවට මේ ආගම් පොත්වල බුද්ධ ආගම් පොත්වල වරද්දලා තමයි උගන්වලා තියෙන්නේ. මං හරිය විතරක් කියලා දෙන්නම්, වැරදි එක පස්සේ කාලෙක අහගන්න. ඒක සියවස් ගණනාවක් තිස්සේ අපි ඉතින් සිදුන වැරදක්. දේශකින් මහන්සියලා තින් පොත්පත් ලියන අයත් මගෙන් අහන දෙයක් තමයි ඔතරම් ධර්ම දේශනා කරනවා නරකද පොතක් ලියුවොත් කියලා. මම කියන දේ තමයි උපහාදයටත් එක්කලා ත්‍රිපිටකයට වඩා හොඳ පොතක් ලියන්නවට බැරි නිසා මම පොතක් ලියන්නේ. මම ඔබටත් කියනවා මේ ත්‍රිපිටකයෙන් පරිබාහිරව පෘථග්ජනයි ලියපු පොත් ඔක්කොම ගිනි දෙවියන් පුදන්න කියවන්න නම් එපා. ධර්මයේ තේරුම් අරන් ත්‍රිපිටකයේ කියවන්න. ත්‍රිපිටකයේ තියෙන දේවල් අපි කියන දේවල් අපි ළඟයි තියෙන්නේ. ඒක තියෙන්නේ පෙළ දහම විතරයි. ඒක පෙළ දහමේ නෑ. අපේ අවබෝධය තුළ තියෙන්නේ. ඔබට ධර්මයේ තේරුණාම මේක තේරෙන්නේ නැත්නම් මේක කියවන්න බැරුව ඉස්සරක්කම හැදෙන පොතක් වෙනවා නිකන් කියවන්න ගියොත්. මේ වත්මන් සමාජයේ අනවබෝධයෙන් යුක්තයි අරකේ දොරටුවයි මේකේ දොරටුවයි කියලා පොත් ගොඩක් කියලා පොත් සාපි පුරවලා තිනවා. සල්ලි දීලා ගන්නවා මොකක්වත් නැහැ මේවාට. මූලික ධර්මයේ වැරදි. මම මේ අවබෝධයෙන් කියන්නේ. නිකන් නෙමෙයි 1975 සිට අද දක්වා සියලු ආගම් වලට අයිති ලක්ෂ ගණනක පොත්පත් කියවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මට ත්‍රිපිටකයට වඩා හොඳ සාහිත්‍ය ග්‍රන්ථයක්, ශාස්ත්‍රීය ග්‍රන්ථයක්, ධර්ම ග්‍රන්ථයක් ඔහෙ නැහැ. ලෝකේ නැහැ ආයේ. ඒ අද මතක තියාගන්න. සියලුම දේවල් ඒකේ තියෙනවා. මතක තියාගන්න. ඒ නිසා අපි මේ ත්‍රිපිටකයේ ප්‍රවේශම් කරගෙන ආපු එක පූජනීය මහා සංඝරත්නය කරපු විශාල කටයුත්තක්. කටපාඩමින් සහ පරම්පරාවෙන්. ඉදිරියටත් අවුරුදු 5000ක් නෙමෙයි ලක්ෂ 50ක් මේක තියන්න ඕන. අපේ වගකීම මේක මතක තියාගන්න. ওই 5000 කතාව ත්‍රිපිටකේ නෑ. කවුද හදු බරුවක් ඒක. බුදුවරු එලි කරන සත්‍ය වැහුනොත් ඊළඟ බුදුවරයා එලි කරන තුරු ආයෙ වැඩක් ගන්න බෑ කාටවත්. ඉතින් අපි මේක රකින්න ඇරුණාම වහන්න නෙමෙයි දඟලන්න ඕනේ. මේ කාටද මන් දන්නේ මේක විජහට මේ ලෝකෙන් අතුරුදහන් කරන්න ඕන වෙලා. නමුත් කටපාඩමින් පවත්වාගෙන යමින් බඩගින්නේ හෝ දානේ ලැබා හෝ නොලැබ නන්තුරු අන්තරවුඩ කරන රැකගෙන යමින් පරපුරක් වශයෙන් මේක අපිට රැකලා දීලා තියෙනවා. මතක තියාගන්න. මේ රැකලා දීමේදී ඔබ දායක පිරිස් වශයෙන් දානේ දීලා පන්සල රැකලා දීලා තියෙනවා. හැබැයි පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා. පුළුවන් නම් හදන්න මට කියන්න වෙලාවක් නැහැ. අපිට මේ පැවිද්ද තුළ පැවිදි වෙලා දරුවන් හදලා මහාන කරන්න බුදුහාමුදුරුවෝ බාර දෙන්නේ නැහැ. දායක පවුල් වලින් පින්වන්ත දරුවෝ හොයලා තමයි දරුවෝ හදන්න ඕන. 1965 පවුල් සංවිධාන සංගමයේ හැදිලා ඊට පස්සේ පුංචි පවුල් රත්තරන් කරන උනට පස්සේ පවුල් වල දරුවෝ නෑ නේද? එක්කෙනයි දෙන්නයි නේද ඉන්නේ.
දැන් සාසනෙට පූජා කරන්න දරුවෝ නෑ නේද? භූටානෙන් ගේන්න වෙන්නේ ඇයි? නේපාලෙන් ගේන්න වෙන්නේ ඇයි? දුප්පත් පළාතට ඉන්න බොන පවුලකින් දුප්පත් ළමයි ගෙනල්ලා කවල පොල හදන්න වෙන්නේ ඇයි හාමුදුරුවන්ට? බුදු සසුනට පූජා කරන්න හිතාමතා දරුවන් හැදුවේ නැති එකේ වැරද්ද. මම ඔබට යෝජනා කරනවා තරුණ අය නම්. ඔබේ කාලය ඉවර නම් ඔබේ දරුවන්ට හරි. අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරලා ගෞතම සාසනය තුල නිවන් දකින්න මේ සසුන රකින්න මට පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දරුවෝ හදලා සාසනයට පූජා කරන යුගයක් ඇති කරන්න අවුරුදු 15ක් යනකොට. නැත්නම් ඒක රකින්න කෙනෙක් නැතුව යනවා. ඔබට ඔය ඔක්කොම වැඩ කරද්දි මේක කරන්න බෑ. ඒ වෙනම ඒකකයක් ඉන්නේ භික්ෂුන් වහන්සේලා කියලා ඔය වැඩ ඔක්කොගෙම නිදහස් වෙලා ඒක රකින්න ඒක අත්හදා බලන්න පරිශන පවත්තා. මේක ඉදිරියටත් තියෙන්න ඕන. මගේ කතාව කියන්න වෙලාව යනවා ඒ නිසා මම මේක කියන්නේ නැත්නම් මට උදාහරණ තියෙනවා මේක. කියවලා බලන්න ඕන නම්. මහාචාර්ය හේන්ට්‍රිකතර ඥානසිය ස්වාමින් වහන්සේ මයි ශාස්ත්‍රයේ අපේ මගේ නිකායේ අනුනායක හිමිනමක්. උන්වහන්සේ හැදුවේ අම්මා. ඒ කතාව තියෙනවා මගේ ළඟ ෆයිල් එකේ. හේන්ට්‍රිකතර පරම්පරාවේ ප්‍රභූ පවුලක දරුවන් හිටපු අම්මා කෙනෙකුට ඕන වුණා සසුනට පූජා කරන්න දරුවෙක් හදන්න. ඈ බෝධි පූජාවක් තියෙනවා පෙන් කලයක් පෙරාන ගිහින් පන්සලේ 3 මාසයක් තිස්සේ බෝධිය වටා ප්‍රදක්ෂිනා කරනවා හිසේ තියාන ගිහින් පෙන්නාවල ප්‍රාර්ථනා කරනවා මට සසුනට පූජා කරන්න දරුවෙක් වෙන්න. 3 මාසයකට පස්සේ මේ ඉල්ලුම හරියනවා. ඒ දරුවා ඉපදෙනවා බලන්නේ ඇස්තරලා ලෝකයේ. ත්‍යාශ්‍රී මහා බෝධියේ මුන්වහන්සේ පෙන්වනකොට අනුරාධපුරයේ දලල ඇස්සරිනවා. නිසවාසයෙන් පැවිදි වෙනවා ඉගෙන ගන්නවා විවාදාත්මක චරිතයක් වෙනවා. අන්තරහ භවයේ පිළිබඳ ධර්මදේශනාවක් කරනවා. අනුනායක පදවිය දක්වා එනවා. කවුද ඒ අම්මා හැදුවේ? ඒ දරුවා හැදුවේ අම්මගේ චේතනාව. මේ අම්මලට තාත්තලට දරුවන් හදන එක පූජනීය ක්‍රියාවක් බව බුදු සමය උගන්වන්න දෙනවා. ඒක අපරාධයක් හෝ පවක් වෙන්නේ නැහැ. අපරාධයක් වෙන්නේ දරුවෝ මව් කුසේ මරණ එක. එබැවින් පින්මන් දරුවන් හැදීමේදී මව්පියන්ගේ ප්‍රාර්ථනාව චේතනාව හරියට වැදගත් වෙනවා. පුළුවන් නම් ආච්චි සීයලා දඹදිව යන්නේ නැතුව තරුණ අම්මලා තාත්තලා දඹදිව ගිහින් ඇවිදින් ප්‍රාර්ථනා කරලා හදන්න දරුවන්. මේ බුදු සසුන රකින්න බුද්ධ පුත්‍රයින් වහන්සේලා අපට ලැබෙන්න ඕනයි කියලා. මේක අමතර කතාවක් ඊට වඩා විස්තර කරන්නේ නැහැ මම. ඊටු ටික කියන්න වෙනවා. මේක වෙන්න ඕන ඉස්සරහට මතක තියාගන්න. අපේ අම්මා 1954 56 කාලේ බුද්ධ ජයන්තියට මහන්සි වෙලා බුද්ධ ජයන්තියේ භක්තියෙන් අනුරාධපුර උත්සවයට ගියේ නැත්නම් මං වගේ කෙනෙක් මේ ලෝකෙට එන්නේ නැහැ කියන්න මම දන්නවා. අපි අහදලා තියන්නේ අපේ අම්මලා. මේ සමාජයේ සමීක්ෂණය තුළ මං හොයන්න තියෙනවා කිසිදු අම්මෙක් තාත්තෙක් දරුවෝ හිතාමතා හදලා නැහැ. කලාතුරකින් කෙනෙක් හදලා තියෙන්නේ. සාසනයට පූජා කරන්න සීට එක්කෙනෙක්වත් හදලා නැහැ. මට මේ ළඟදී හම්බ වුණා එක අම්මා කෙනෙක්. අපි නම් බැඳලා මෙහෙමමයි දරුවෝ හැදුවේ කිව්වා. දැනටමත් තියනවලු එයාගේ අර ජන්මපත්‍රයේ කියන එකේ පැවිදි වෙනවාමයි කියලා. මං කිව්වා උගන්වන්න ඉස්සරලා. දැන් කාටවත් දෙන්න එපායි කියලා. ඉස්සරලා ඉගෙන ගන්න ඕන ගස්තල දක්වා. ඒ නිසා ඒක අපේ වගකීමක් මතක තියාගන්න. මේ සේරම කියලා දෙන්නයි අපි එන්නේ. ඒ නිසායි මම ඔබ යොමු කරන්නේ මගේ ධර්මදේශනා තියෙන වෙබ් අඩවියකට හෝ ධර්මදේශනාවලට මේ ඔක්කොම පැය එකමාරින් කියන්න බෑ. ඊටු ටික දැන් කියන්න වෙනවා මම. මෙන්න මේ ස්කන්ධ පංචකය කියන එක රූප වේදනා සංඥා සංකාර පහ අරමුණු මුල් කරගෙන හටගන්නේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු මුල් කරගෙන හටගන්නේ. හටගත්ත ගමන් නැසෙන. ඒකට කියන්නේ ස්කන්ධ පංචකයගේ ඉදීම මැරීම. ඒකට ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි වේදයක් නැහැ. ඔක්කොටම සමානයි. මේකට එන දේවල් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අරමුණු. මෙන්න මේවත් අපි මේවා සමග අපි සම්බන්ධතා ඇති කරගන්නවා. ඒවට කියනවා ඇලීම් ගැටීම් කියලා. ඒකට කියනවා ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ ආත්තා. ඒ එන එකක් පාසා ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම කොට ගන්නවාලු. අන්නේ මගේ මම මගේ ආත්ම කොට ගත්තොත් මේ ස්කන්ධ පංචකේ නැතෙන්නේ හේතුවක් ඉතුරු වෙනවා. අන්නේ හේතුවක් ඉතුරු වෙනවට කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානය කුසල් සිද්ධ වෙනවායි කියලා. අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර. එතකොට හේතුවක් ඉතුරු වෙන එක තමයි සසරට සංසාරයේ හදලා දෙන්නේ. සංයෝජනයේ බවට පත් වෙන්නේ. ස්කන්ධ පංචකය හටගෙන නැසුණට හේතුවක් ඉතුරු කරලා නැසෙන්නේ අපි ඒක මගේ මම මගේ ආත්මකට ගන්න නිසා. මේ බුදු සමයේ මම කියන වචන දෙක හෝ ශරීරය නෙමෙයි. පාපී චේතනාවේදී මම වෙන්නේ පාපී චේතනාව. පිනේදී මම වෙන්නේ පින. ධානයේදී මම වෙන්නේ දින. ධානය. හොරහිතේදී මම වෙන්නේ හොරකම. ඒක මම නම් මගේ නම් මගේ ආත්ම. මගේ මම මගේ ආත්ම. ලෝකයේ ජීවත් වෙන්නේ මගේ මම මගේ ආත්ම කියන මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒක තමයි සසර ගමනක් තියෙන්නේ. ඒකට බුදුදහමේ උගන්වන්නේ සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්ම කියලා. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන එක තමයි ස්කන්ධ පංචකයට එන දේ මගේ මම මගේ ආත්ම.
මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් පව් කළත් සසරට බැඳෙනවා, පින් කළත් සසරට බැඳෙනවා, ධානය වැඩුවත් සසරට බැඳෙනවා. වෙනස අර පාරවල් තුنين යන්නේක. හදවතේ දොරටු ඇරෙනවා. හදවතේ නෙමෙයි සිතේ මේ පරලෝ යන්න පවෙන් පිනෙන් ධානය. එහෙනම් මේ සංස්කාරයන්ගේ නිස්සුකාත්මයේ ධර්මයේ නෙවෙයිනේ. හේතු ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන එකෙන් තමයි ඵලය හටගන්නේ. එතකොට පුද්ගලයෙක් මැරිලා කය පරලෝ යන්නේ නැහැ. සිතත් මොහොතක් පාසා නැතිනවා නම් සිත යන්නෙත් නැහැනේ. කවුද යන්නේ එහෙනම්? නැත්නම් හොයාගන්න බැරි කට්ටිය. නමුත් ගොයන් ගහ මේ යන්නේ බීජයක් ඉතුරු කරලා ගොයන් ගහ ඊළඟ කන්නට අපට ඕනේ නැහැ පුච්චන්න පුළුවන් නැත්නම් කුඹුරේ දාලා යන්න පුළුවන්. බීජය අවශ්‍ය පහසුකම් යටතේ රෝපණය වෙනවා නේද ඊළඟ කෙතේදී. අන්න ඒ වගේ තමයි මේ පුණ්‍ය අபிසංකාර, අපුණ්‍ය අபிසංකාර, අනිජ්ජ අபிසංකාර කියන්නේ කර්ම බීජ. අදාළ බීජය පාප කර්ම බීජය අපාය හතරෙන් එකක පැලවෙනවා. පුණ්‍ය කර්ම බීජය කාමසුගතියෙන් එකක පැලවෙනවා හතේ. ධාන කර්ම බීජය රූපී අරූපී බඹතල එකක පැලවෙනවා. එතකොට කර්ම විපාක සංසාරයම මුළු මහත් සංසාරයේම කර්ම විපාක. මුළු මහත් සංසාරයේම කර්ම මාර්ගය. මෙයින් මිදෙන්න බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ ධර්ම මාර්ගය. දැන් කයක් යන්නේ නැහැ නේ එහෙනම්. කර්ම වලට විපාකයක් හම්බ වෙන්නේ. හැබැයි විපාකෙදි පුද්ගලයා බාර ගන්න වෙනවා අපහු. බාරහාරංච පුද්ගලෝ කියලා කියන බර ගෙනියන්නේ පුද්ගලයයි. එහෙමනම් අපට බුදුදහම ඕන වෙන්නේ සසරින් එහා පැත්තට භවය ප්‍රාර්ථනා කරන්නට නෙවෙයි. මෙතනින් එහා පැත්තට පරලොව නොයා ඉන්නේ කොහොමද හොයන්න? අන්න සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ගත්තාම පරලොව නොයාම. ඒ මොන කර්මය කරලාද? පාප කර්මය කරලාද? පුණ්‍ය කර්මය කරලාද? ධාන කර්මය කරලාද? නැහැ. එහෙනම් කර්මක්ෂය කිරීමේ කර්මය කරලා. මෙන්න මේක මේ සමාජයට හඳුන්වා දෙන්න වෙනවා. එතකොට යද්දීද්දි හිටිද්දි නේද රාජකාරී සමගම මේ කර්මක්ෂය මේ කර්මය කරන්න පුළුවන් වෙනම භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕන නැහැ. නිନ୍ଦ හැරුණ විට වර්තමාන මොහොතේම Tamanගේ භාවනා මධ්‍යස්ථානයේ බවට පත් වෙනවා තේරුම් ගත්ත අයට. ඔහු තමයි ධම්මං සරණං ගච්ඡාමි ක්‍රියාත්මක කරන්නේ. කොහොමද ඒක වෙන්නේ බලමු. මේ ස්කන්ධ පංචකයට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම තුළ හේතු ඉතුරු වෙලා නැසෙනවා. ඒකට කියන්නේ අවශේෂ නිරෝධය. ඒකට කියන්නේ පමාව. පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. කර්ම රැස් වෙනවා එතකොට. හොඳයි මේ ස්කන්ධ පංචකය අපට නැසෙනකොට හේතු ඉතුරු කරලා ඉතුරු නොකර නැසන්න බැරිද? ඉවර කරන්න බැරිද? ස්කන්ධ පංචකය නැසීමත් සමග අනාගත ඵලයක් උපදවන හේතු ඉතුරු නොකර නැසන්න බැරිද? පුළුවන්. බුදුන් වහන්සේ වදාරනවා සංස්කාර ධර්මයන්ගේ ඇත්ත తත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම හේවත් මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බව. සංස්කාර ධර්මයන්ගේ ව්‍යාජත්වය තමයි මගේ මම මගේ ආත්ම බව. එහෙනම් සංස්කාර ධර්මයන්ගේ මගේ මම මගේ ආත්ම බව නැමැති මිත්‍යාව තුළ අපුඤ්ඤාභි සංකාරය ඔස්සේ සත්‍යා මායාව විසින් සතර අපාය පැත්තට ගෙනියනවා. පුඤ්ඤාභි සංකාරය තුළ සත්කාම ස්වර්ගයට ගෙනියනවා. ආනිජ්ජාභි සංකාරය තුළ රූපය අරූපී බඹතල ගෙනියනවා. මායාව ඔබ රවට්ටා සසර ඇවිද්දවනවා. මාර බන්ධනේ. දැන් ඒකකවත් ධම්මන්තරණං ගච්ඡාමි නෑනේ. මොකද්ද ධර්මය? බුදුවරු ලෝට හෙලි කර වදාළ ධර්මය මොකද්ද? මගෙන් ඇහුවොත් මම තනි වචනයකට කියනවා අනිත්‍ය විතරයි. හැබැයි කෙස් නෙමෙයි වතු පිටි වල අනිත්‍ය නෙමෙයි හරක බාන වල අනිත්‍ය නෙමෙයි. ඒවා කවුරුත් දන්නේ නැති જાති. ඇස් වලින් බණින අනිත්‍යත් ත්‍රිපිටකේ නෑ. බාහිර වස්තුන්ගේ අනිත්‍යත් ත්‍රිපිටකේ නෑ. මතක තියාගන්න. ඒවා කවුරු හරි ධර්මයේ වරද්දාගත්තාම කරගත්ත ලොකු අපරාධ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තමයි අපි නিত্য සුඛාත්ම කොට ගනිමින් සසර ඇවිදින්නේ. මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි සත්‍යෙ පරලෝ යන්නේ පවෙන් පිනෙන් ධානයෙන් සතර ඇවිදින්නේ. බුදුන් වහන්සේ වදාරනවා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න. ඒ අනිත්‍ය කියන්නේ ඇති වෙනව නැති වෙනව නෙමෙයි. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන එකක් නෙමෙයි. ඒක තේරුම් ගන්න. ඒක මෙහෙමයි මට කියන්න පුළුවන්. කුද්දක නිකායේ තියෙනවා බිදුර කියලා සූත්‍රයක්. මේකේ තියෙනවා පද තුනක්. මේ පද තුනේ ගැඹුරු අර්ථයක් තියෙනවා. බිදුරායම් භික්ඛවේ කායෝ පළවෙනි පදේ. මේ ඔබට මට තියෙන කය ගැන මේ කතා කරන්නේ. අයං කායෝ භික්ඛවේ බිදුරං. මහණෙනි මේ කය ළමා තරුණ මහලු වශයෙන් පොළොවට පස් වෙලා යනවා. ඒකට කියනවා කැඩෙන බිඳෙන බවවත් බිදුර භාවය. ඒක කය වෙනස් වීම බුදුසමයේ අනිත්‍ය නෙවෙයි. කවුරු හරි අනිත්‍ය කියලා ඉගන්වනවා නම් ඒ නොදන්න කෙනෙක්. විඥානම් භික්ඛවේ පබංගුරං. සිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට මාරු වෙනවා නිරන්තරයෙන් විදියට. ඒකට කියනවා බිඳෙන බව හේවත් පබංගුරං. බංගුරං කියන්නේ බිඳෙනවට පබංගුරං කියන්නේ නැවතත් බිඳෙනවා.
දැන් කය සිතේ දෙකේ වෙනස් වීම බුදු සමයේ බිදුරං සහ බබංගුරං විනා අනිච්චං නෙවෙයි. බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන්න කිව්වේ ඇස් දෙකෙන්ද? බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන්න කිව්වේ වතු පිටුවල ඉඩ කඩන් වල හරක බාන වල ගෙවල් දරවල් වලද? නෑ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. පඤ්ඤාය පස්සති කියන්නේ නුවණින් දකින්න ඕන මොනවද බලන්න ඕන? පුඤ්ඤාභි සංකාරය හෝ අපුඤ්ඤාභි සංකාරය හෝ අනිජ්ජාභි සංකාරය. අර සසර උපදින්න තියෙන හේතු සංකාරවල තමයි අනිත්‍ය බලන්න ඕනේ. උපදින්නේ නිත්‍ය නිසා. මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් සසරට බැඳේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මඤ්ඤමානෝ කියන්නේ මමත්වෙන් ගන්නවා. මමත්වෙන් ගත්තාම ස්කන්ධ පහ නැතුණට හේතු ඉතුරු වෙනවා. ඒ නිත්‍ය සුඛ ආත්ම නැමැති මිත්‍යා දෘෂ්ටිය නිසා. මේ හේතු නිසා තමයි අනාගත සසර ඵලය සකස් කරලා දෙන්නේ. එහෙනම් වර්තමාන ස්කන්ධ පංචකේ පාවිච්චි කරන්න ඕන හේතු ඉතුරු නොකොට අවසන් කරන්න. ඒකට කියනවා අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. එහෙම නැත්නම් අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. අල්ලා නොගැනීමෙන් පාපී මාර්ගයෙන් මිදෙනවා. ස්කන්ධ පංචකය අනාගත කර්මයක් හේතු ඉතුරු නොවෙන්න පුණ්‍ය හෝ අපුණ්‍ය හෝ ආනිජ්‍ය කර්මයක් ඉතුරු නොවෙන්න ඉතුරු නොවි අවසන් වෙන්න ඕන. ඒකට කියනවා අනිත්‍ය කියලා. අර ලෝභ දේශ මොහ අල්ලා ගන්න නැතුවම ඉතුරු නැතුව අවසන් වෙනකොට මොකද වෙන්නේ? කර්ම රැස් වෙන්නේ නැහැ, කර්මසේ වෙනවා. එතකොට පුණ්‍ය කර්ම රැස් වෙන්නෙත් නැහැ, අපුණ්‍ය කර්ම රැස් වෙන්නෙත් නැහැ, ආනිජ්‍ය කර්ම රැස් වෙන්නෙත් නැහැ. ඒ ඔක්කොම කර්ම Taman දෙන එක ෂේ වෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මයේ භාවනා මධ්‍යස්ථානයේ වර්තමාන ස්කන්ධ පංචකයයි. මේ ප්‍රඥාවන්තයින් සඳහා විවරණ පෙර නොදෙසූ දහමයි බුදුහාමුදුරුවන්ගේ. අන්න ඔහු තේරුම් ගත්ත පුද්ගලයා යද්දී සිටිද්දී මේ ලෝභ දේශ මොහ අවසන් කරන්න කටයුතු කරනවා. දැන් මේ සමාජයේ අවුල් කරන්නේ කවුරු කියලාද හිතන්නේ? නීතිය නම් පුද්ගලයන්ට දඬුවම් දෙයි වැරදි කරයි කියලා. නමුත් මම දකින්නේ පුද්ගලයෝ නෙමෙයි වැරදි කරන්නේ ලෝභ දේශ මොහ විසින්. ලෝභ දේශ මොහ දඬුවම් දෙන්න නීතිය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා නීතියෙන් වැරදි කරන අය පාලනය කරන්න හදන්නම ඕන. මට මේවා කියන්න වෙලාවක් නැහැ. නීතිය ත්‍රිපිටකයමයි තියෙන්නේ කාවෙනුවෙන්ද හැදලා තිබුණේ කියලා සූත්‍ර දේශනාවක ඇති අහගන්න. ඒ නිසා නීතිය ක්‍රියාත්මක වෙන්න වෙනවා අර වැරදි කරන අය පාලනය කරන්න. නමුත් මේ මෙලොව වශයෙන් පමණයි. නමුත් මේ හදවතේ නීතිය විසින් දඬුවම් දෙනවාමයි ආය ගැලවෙන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඊට එහාගේ නීතියක් තියෙනවා මේ බුදු සමයේ. ඒකට තමයි කර්ම විපාක කියලා කියන්නේ. මේක විශ්වාස කරන සමාජයක් ඇති වුණොත් අපරාධ වැරදි කරන්නේ නැහැ. රට පිරිහෙන පැත්තට අරන් යන්නේ නැහැ. මේ පාතාල ලෝකයයි මේ ඔක්කොම මරා ගන්න අය මොකද කරන්නේ? රටක් ජාතියක් ආගමක් වනසනවා. මේ තියෙනවා ත්‍රිපිටකයේ හොඳ ගාතාවක් මේක කියලා තියෙන්නේ දෙවියෝ බුදුන්ට. බුදුන් වහන්සේ නෙමෙයි කියලා තියෙන්නේ. භීයෝ බාලා පවිජ්ජෙය්‍යුම් නොචස්ස පටිසේදකෝ තස්මා භූසේන දණ්ඩේන ධීරෝ බාලා විසෝදේති. මතක තියාගන්න. අනුවන තැනැත්තෝ සික්මවන්න කෙනෙක් නැති කල වැරදි කරනවා තමයි. පෞපිපාක විශ්වාස කරන්නේ නැති අය. ඥානවන්තයෝ බුද්ධිමතු මොකද කරන්න ඕනේ? දැඩි දඬුවම් යොදා වුන් පාලනය කරන්න ඕන. මේ පාලකයා හැදිලා තියෙන්නේ ත්‍රිපිටකයේ වැරදි කරන අයට දඬුවම් දෙන්න වුන් පාලනය කරන්නමයි. මහා සම්මත රජුරුවන්ගේ කතාවේ තියෙන්නේ අනිවාර්යෙන්ම. සමාජීය සාමකාමී ඒ සාමකාමීත්වය බින්දින අයට දඬුවම් දෙන්න තමයි බද්දක් අරගෙන පාලකයා හැදිලා තියෙන්නේ. අදටත් පාලකයා ඉන්න ඕන සාමකාමී ජනතාව ආරක්ෂා කරන්න. ඊට එරෙහිව යන හැමෝම ඒකට කියන්න තියෙන්නේ හොඳින් බැයි නම් නරකෙන් හරි පාලනය කරන්නයි බාර දීලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. නැත්නම් අපිට මේක ඉන්න හම් වෙන්නේ නැහැනේ. කැලෑ නීතිය රජ කරන්න දීලා බෑනේ සාමකාමී නීතියක් තියෙන. මීටත් වඩා සාමකාමී නීතියක් තියෙන්න වෙනවා. කරදරයක් නැතුව පාරේ යන්න. දැරියකට වුණත් කරදරයක් නැතුව පාරේ යන්න. දැරිය ආරක්ෂා කරන සමාජයක් හැදෙන්න වෙනවා. දැරියගෙන් අවති ප්‍රයෝජන ගන්න නෙමෙයි. වත්මන් සමාජයේ කොතරම් පහළද? මේ සමාජය හරියට පිරිහිලා. බෞද්ධ වුණාට ලෝකේ තියෙන සාමකාමී රටවලට වඩා පරිහානිය මේ සමාජයේ ඉන්නේ. මට මේක බලන් ඉන්න බෑ. ඒ නිසායි මම මේක ඇය ගහන්නේ. ඒ නිසා අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ පංචකේ අනිත්‍යභාවිතා කළොත් කර්මක්ෂය වෙනවා. ඒකට කියනවා ධර්මය කියලා. ස්කන්ධ පංචකෙන් පංචකයට අනිත්‍ය භාවිතා කරනවා නම් ඔහු ළඟ විතරයි ධම්මං සරණං ගච්ඡාමි තියෙන්නේ. මේක කර්මක්ෂය කිරීමේ කර්මය. මේක තේරෙනකොට ඔහු ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවායි කියනවා. හෙවත් සෝවාන් වලින් එහාටයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ ආර්ය පුද්ගලින්ගෙන් පිරි සමාජයක් හදන්න පුළුවන් නම් ඔවුන් බොහොම අවංකයි, අහිංසකයි. උන් ජාතියට, ආගමට, රටට, සමාජයට, පරිසරයට සියල්ලන්ට ආදරය කරනවා. වනසන්ත කල්පනා කරන්නේ නැහැ මොකක්වත්. එබැවින් මේ වත්මන් මොහොතේ හික්මෙන ධර්මයේ සමාජයට ලබා දෙන්න වෙනවා. ඒක ආරි සත්‍ය ධම්මං සරණං ගච්ඡාමි. මතක තියාගන්න. මීට වඩා ඔබේ කාලය ගන්න මම සූදානම් නැහැ. පැය එකමාරක් ඇති.
මේක පැය දෙකක් තිබුණා නම් ඊට වඩා හොඳට කියනවා මම. නමුත් මගේ කාලසටහනේ මට දීලා තියෙන්නේ පැය එකමාරයි. වෙනදා නම් සමහරට පැයයි වෙන්නේ නැති. මට ඉතින් කෑගල්ල ඉඳලා පැයකට බණ කියන්න එන්න මං කැමතිත් නැහැ. පැය දෙකක්වත් දෙනවා නම් තමයි එන්නේ. මොකද මේක තවත් විස්තර කරන්න ඕන මම. එබැවින් මේ වචන ටික මතක තියාගන්න ඔබ. මේ සමාජයේ තමන් කරන ක්‍රියාකාරකම් තුළ තමන්ගේ හිතේ අනාගත දොරටු හදා ගන්නවා. මේ දොරටු වලට කියනවා පාපං සරණං ගච්ඡාමි, පුඤ්ඤං සරණං ගච්ඡාමි, ධානං සරණං ගච්ඡාමි. දේරම සංසාරේ. මේන් මිදීමට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය නැමැති ධර්මයේ පිට කර ගන්නා කියා ඉන්නේ වර්තමාන මොහොතේ ස්කන්ධ පංචකේ කර්ම රැස් නොවි අවසන් වෙන්න. කර්මක්ෂය වෙන්න පාවිච්චි කරනකොට ඔහු විදසුන් වඩන්නෙක්, ඔහු භාවනා කරන්නෙක්, ඔහු ධර්මයේ සරණ කරන කෙනෙක්, ඔහු ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නෙක්. දහම් මැස පහදාගෙන ඔබට ඔබේ දරුවන්ට සමාජයට මෙහෙවරක් ඒ තුලින් කිරීමට අවශ්‍ය ප්‍රඥායස විවර කර ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්වන්න. මේ දවස් වන විට මම ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ ඉන්නවා. මාසෙට දවස් දෙකක් උදේ 8 හෝ රැයට වෙලාව කියන්න බෑ. එදිනෙදා මාසෙට නියත වශයෙන් නෑ. බෞද්ධ නාලිකාවෙත් ඉන්නවා මාසෙට දවස් දෙකක් කොයි වෙලාවද කියන්න බෑ. අංක 112 පියෝ ටීවී සහ අංක 16 ඩලොප් ටීවී ඔස්සේ ඉන්නවා ප්‍රඥා නාලිකාවේ. හැමදාම ඉන්නවා. උදේ දවල් හවස කොයි වෙලාවද කියන්න බෑ. දවසට ධර්ම දෙකක් හෝ තුනක් කරනවා. දැනුත් මේ හවස යන්නේ ධර්ම දේශනාවක් පටිගත කරන්න. මේකට කියන්නේ ජීවිතේට ධර්මයේ කියලා. මේකේ ධර්ම දේශනා 200 ගාණක් තියෙනවා. කරුණා කරලා ඔබට බුදුදහමේ ගැඹුරු තේරුම් ගන්න ඕන නම් මම මේ කියන දේවල් මේ සමාජයේ තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. බහුතරයක් සමාජය තුළ ඔබ අහන්න වෙනවා. 2015 අගෝස්තු වල දඹුළු යන මම රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියට අද දක්වාමත් ඉරිදා උදේ ධර්ම දේශනාව කරනවා. ධර්ම දේශනා 220ක් දැන්. හැම ඉරිදාම උදේ 8ට 105.7. රංගිරි ශ්‍රී ලංකා එකේ ඉන්නේ ස්වාමින් වහන්සේලා දෙනවා. අපේ ඊනමාලුවේ නායක හමුදුරුවෝ යාගේ ශිෂ්‍යයයි. මේ දෙදෙනම උගත්තු. උන්වහන්සේලා උගත්තු නම් මම කියන බණ වැරදි නම් මට ඉරිදා උදේ 8 හොඳම බණ දෙනවද අවුරුදු 4ක් තිස්සේ? බුද්ධි ප්‍රභා කියලා සම්මානයක් දෙනවද මට? මම පාවිච්චි කරේ නැති වුණාට. ප්‍රධාන ධර්ම දේශනාව හැම ඉරිදාම උදේ 8ට මගෙන් තාමත් කරනවා. දැන් 200 ගාණක් පැනලා. මේ ඔක්කොම තියෙනවා www.dhammavansa.com කියන අන්තර්ජාලයේ. ධර්ම දේශනා 1500ක් තියෙනවා 600ක් තියෙනවා. එක එක තැන්වල කියපු ධර්ම දේශනා 50 100 වෙනම ෆයිල් තියෙනවා. කොතනින් හරි එකක් අරන් තේරුම් අරන් සවන් දෙන්න. වඩාත් හොඳයි ප්‍රඥායකේ. මෑතදී කියන්නේ 2018 ඉඳලා. 2011 ඉඳලා අද කියන ලද සියලු ධර්ම දේශනා මේ අන්තර්ජාලයේ තිබෙනවා. බලන්න අපිට පාලකයින්ට විතරක් රට බාර දීලා බෑ. අම්මා තාත්තලාට බාර දීලා බෑ. පාලකයෝ කවුරු ආවත් කරන්නේ 16න් එකක් සමාජගත සංසන්දනයක විතරයි. චිත්තසංතානගත දුකට ඇඟිලි ගහන්න බෑ උන්ට. ඔවුනුත් චිත්තසංතානගත දුකින් පෙළෙනවා. අන්න වර්තමාන සමාජයේ ධර්මයේ සරණේ අවස්ථාවය අපට අවශ්‍යයි එදිනදා ජීවිතේට. ජීවිතේට ධර්මයට මගේ තේමාව මතක තියාගන්න. ඔබ අනුගමනය කරන්න බවට පත් වෙනවා නම් අන්න ඒක තුල මේ ආර්ය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 101 සිට 10 20 දක්වා අපිට වැඩි දියුණු කරන්න පුළුවන් නම් එතකොට මේ බෞද්ධ සාම්පලය හොරකම් කරන්නේ නැහැ, සතුන් මරන්නේ නැහැ, කාම වර්ධ හැසිරෙන්නේ නැහැ. ඔය මොකක්වත් කරෙන්නේ නැහැ. අවුන් අවංක වෙන්න වෙනවා මේකෙදි. දැන් බෞද්ධ සාම්පලයේ සාමකාමී වෙනකොට ලෝකෙට ඉල්ලන්නේ නැද්ද මේ සාම්පලය දැක්කම? ලෝකෙට බුදුදහම දෙන්න නම් මල් පහන් පූජා කරන බුද්ධ ආගම දීලා හරියන්නේ නැහැ. දැනටත් දෙන්නේ ඒකනේ. ඒකේ ප්‍රතිපත්ති පූජාව නැහැනේ. ඒකේ ධම්මේස් ධර්මං සරණං ගච්ඡාමි නැහැ. ස්කන්ධ පංචකයේ අනාත්මය තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට හොයාගත්ත ගැඹුරුම ධම. ස්කන්ධ පංචකයේ ආත්මය තමයි සත්‍ය සසර ඇවිදින යානේ. ඒ යානෙට ගලලා සසර ඇවිදින්න නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මිනිසත් බව ලබාගෙන ඒ යානෙන් බහින්න. මතක තබා ගන්න. නිසා ඔබ අතර අහන්න කැමති කෙනෙක් නැත්නම් මේවට සවන් දීලා තේරුම් ගන්න. එහෙමත් නැත්නම් මේ බඳු ධර්ම දේශනාවන්ට කරන්න හැමදාම එන්න වෙන්නේ නැහැ. මොකද මගේ ජීවිතේ සෙනසුරාදාරියද හැමදාමත් මම කොහේ හරි පිටස්තර ධර්ම දේශනා කරනවා. විවේක ඇත්තෙම නැහැ මේ මහත්මයාමගේ අවුරුදු 3කට පස්සේ මාව අල්ලගත්තේ කියලා. ඇත්ත කාරණාව. මොකද මාලාවන් සඳහා ධර්ම දේශනාවට ඉඩ දීලා තියෙනවා. එන්න.
සාදුකාරයක් පවත්වන්න හැම දිනම ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමයේ මෙහෙවන වප්මස ධර්මදේශනා පින්කම. පරලොස්සපත් ඉන්දික හේවගේ මහතාගේ සමකාලීන රේගු මිතුරන් අද දායකත්වයේ. සහභාගීත්වයේ ඉන්දික හේවගේ මහතාගේ පවුලේ සමාජිකයන් දායකත්වයේ දක්වන රේගු නැතෝන්. රේගු බෞද්ධ සංගමයේ නිලධාරීන් නැතු කාර්ය මණ්ඩලය. අරමුණ පරලොස්සපත් ඉන්දික හේවගේ මහතාගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් කරන පුණ්‍ය ආනමෝදනාව. අනිවාර්යෙන් නිවසේ දාන දීලා පින් අනුමෝදන් කරන්න පරිස්කාර පූජා කරලා දැනුත් ඒක කරනවා මතක තියාගන්න. දායකත්වයේ දක්වන පින්නතුන් ඉන්දික හේවගේ මහතාගේ පවුලේ සමාජිකයන් ඇතුළු සමස්ත රේගු කාර්ය මණ්ඩලයේ සෙත් ප්‍රාර්ථනය. ඔව්. විශේෂයෙන් ධර්මදේශනාවට ආරාධනා කරවාගෙන මේ ස්ථානයේ සකස්කට පැය එකමාරක ධර්මදේශනාවක් කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් විශේෂයෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංස ධර්මයන් මේ හින්දිකේ හේවගේ නිලධාරී මහත්මයා හදිසි අනතුරකින් අකාලී මිය ගිය මවුන් තොරතුරු දැනගෙන තිබෙනවා. පරලෝකීය ගමනේදී පිනින් මද ජීවිතයකටපත් උනේ නම් මේ අනුමෝදන් කරන්නා වූ පින් අනුමෝදන් කරන ජීවිතය සැපවත් කරගන්න හේතු වේවා. අනිවාර්යෙන් පිනින් මද අය සඳහා පමණයි පරදත්තු උපජීවින් සඳහා පමණයි මේ පින් අනුමෝදන් කිරීම වළංගු වෙන්නේ. එතනින් එහාට අනිත් කාටවත් මේ ලෝකේ පින් දෙන්න බෑ. ඒක තේරුම් ගත්තේ නැති එකක් අපේ සමාජය. ඒ නිසා එබඳු තැනක ඉන්නවා නම් පමණක් එයා හෝ ඔබගේ ප්‍රාර්ථනා කරන්නා වූ තවත් ඥාතීන් හෝ මිත්‍රයින් කවුරු හරි පිනින් මදාය පිනින් පෙරේවා දුකටපත් අය දුකින් අත මිදේවා නොලබූ සැප සම්පත් ලැබේවා සසර වසනාතුරා රෝග පීඩාවන්ට අකල් මරණයන්ට නොපෙමින මතු උපදිනා ජීවිතවලදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ත්‍රිලක්ෂණයේ ගැඹුර පංච උපාදානස්කන්ධය තුළ දැක ගන්නට ලැබීම තුළින් කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි තේරුම් ගන්නට ලැබීමෙන් ඔවුන්ටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවය සැනසීමට මංපෙත් විවර කර ගන්නට මේ අවබෝධයේ හේතු ආසනාව වේවා මේ පින හේතු ආසනාව වේවායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. නිලධාරී මණ්ඩලයට අනුග්‍රහක බෞතුන්ට පවුලේ අයට සවන් දුන්නා ඔබ හැම දෙනාට ආනිසංස නම් ලැබේවි අනිවාර්යෙන්ම ආනිසංසයන්ට වඩා අවබෝධය ලැබේවා. අවබෝධය තුළ හැම දෙනාගේම ජීවිත මෙලොව වශයෙන් තවදුරටත් නිදුක්ඛ නිරෝගීව සුවපත් සියලු සැපයන්ට පැමිණේවා. යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතුද යහපත් අනාගත බලාපොරොත්තුද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක වේවා. රෝග පීඩාවන් දුරු කර ගන්නට ලැබේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. සීල බුදුර ලෝට හෙලි කර වදාලා වූ ත්‍රිලක්ෂණේ නම් වූ බුද්ධ වචනේ ගැඹුර හෝ චතුස්සත්ත්වයේ ගැඹුර හෝ පටිච්චසම්පාදේ නිරෝධයේ ගැඹුර හෝ සතර සතිපට්ඨානයේ ගැඹුර පංච උපාදානස්කන්ධය තුළ දැක ගන්නට අවශ්‍ය නොවන මුහුකුරා යාමේදී ඔබ හැම දිනාටමත් ධර්මයේ සරණින් දුකින් මිදුන ජීවිතයක් ගත කරන්නට මෙම අවබෝධයේ හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා වැඳගන්න. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමයේ මගින් වප්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සංවිධානය කරමින් ඊ타මත්ම ගෞරවයෙන් කෑගල්ල පුස්සල්ලාව ප්‍රදේශයේ සිට මේ ස්ථානයට වැඩම කරවාගෙන ඊ타මත් උතුම් වූ ධර්ම දේශනාවක් පැවැත්වීමේ කටයුතු මේ අවස්ථාවේ අවසන් වුණා. ඒ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වූ පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට රේගු බෞද්ධ සංගමයේ සහ මේ දායකත්වයෙන් ලබන පින්වතුන් සියලු දෙනාගේම ගෞරව පුණ්‍යානුමෝදනා ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේ මේ දේශනා කර ධර්මය අපේ ජීවිතය ආලෝක කර ගැනීම සඳහා හේතු වාසනා වෙන බව අපි සියලු දෙනාම දන්නවා. ඒ වගේම අද මේ දායකත්වයේ ලබා දුන්න ඒ පින්වත් මහත්තුරු අපි දන්නවා ඉන්දික හේවගේ මහත්ම කියන්නේ ඊ타ත්ම හොඳ මිතුරෙක්. ඒ මිතුරා සමග තිබුණේ මිත්‍රත්වයේ හේතු කොටගෙන තමයි මේ මහත්තුරු මේ උතුම් වූ පින්කමට දායක උනේ. අපේ මේ පවුලේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඒ මහත්තුන්ටත් පුණ්‍යානුමෝදනා ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම අපි විශේෂයෙන් සිහිපත් කරනවා එළඹෙන ඔක්තෝබර් 29 වෙනි අඟහරුවාදා දවස රේගු බෞද්ධ සංගමේ 15 වෙනි සංවස්තරික මහසභාව පැවැත්වෙනවා. ඒ සඳහා සහ සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. උදේ 9:30ට අපි ඉදිරියේදී ප්‍රචාරය කරන සම්බන්ධයෙන් ඒ වගේම රේගු බෞද්ධ සංගමේ මගින් මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේ ඉදිකල
පාසල විවෘත කිරීම නොවැම්බර් මාසේ 23 24 දවස්වල පැවැත්වෙනවා. ඒ වගේම නිවාස 10ක් අපි සකස් කරලා තිනවා. ඒ නිවාස 10ත් ජනතාවට පවරා දීම ඒ දවස් දෙක තුල සිදු වෙනවා. ඒ සඳහා සහභාගී වීමට කැමති මහත්වරු නෝන මහත්වරු අපිව සම්බන්ධ කරගන්න. මීළඟ ධර්ම දේශනාව නොවැම්බර් 13. ඒ කියන්නේ පොයදාට පහවදා කොළඹ සම්බුද්ධාලෝක විහාරාධිපති පූජනීය ඉත්තදෙනියේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ විසින් මේ ස්ථානයේ පවත්වනවා. දැන් මේ අපේ දායකත්වයේ දැක්වූ පින්වතුන් සූදානම් කරලා තියෙන ඒ සංග්‍රහය භුක්ති විඳින්න කියලා ආරාධනා කරමින් අද දවසේ කටයුතු මෙයින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.